Physics with Lalan YouTube channel එකට සියලුම දරුවන්ව ආදරයෙන් පිළිගන්නවා. හොඳයි එහෙනම් මම අද දවසේදී ඔබත් එක්ක සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ සමතුලිතතාවය කියන පාඩමේදී මම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරගෙන ආපු ඒක තල නොවන බල පද්ධතියක සමතුලිතතාවය පිළිබඳව සාකච්ඡා කරගෙන ආවේ. එහි ඊළඟ දිගුව තමයි අද දවසේ සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ. ඒ කියන්නේ දෙවෙනි අවශ්‍යතාවය පිළිබඳව. તો දෙවෙනි අවශ්‍යතාවය සපුරාලීම පිළිබඳව සාකච්ඡා කරනකොට මම කලින් වීඩියෝ එකේදී සඳහන් කරා ඔයගොල්ලන්ට පැහැදිලි ලෙසම දෙවෙනි අවශ්‍යතාවයට ගූර්ණය සම්බන්ධ යෙදීමක් තියෙන නිසා අපිට ගූර්ණය පිළිබඳ මූලික අවබෝධයක් සරලව මෙතනදී අවශ්‍ය වෙනවා කියන කාරණාව. එහෙනම් මම මුලින්ම උත්සාහ කරනවා දෙවෙනි අවශ්‍යතාවය පිළිබඳව සාකච්ඡා කරන්නට පෙර මම ගූර්ණය පිළිබඳව යම්කිසි අදහසක් ගොඩනගලා අපි ඊට පස්සේ සමතුලිතතාවය යටතේ දෙවෙනි අවශ්‍යතාවය පිළිබඳව සාකච්ඡා කරලා බලමු. එහෙනම් ඉස්සෙල්ලම ගූර්ණය පිළිබඳව සාකච්ඡා කරලා බලමු. මාතෘකාව දාගන්න පුළුවන් ඔයගලන්ට අද දවසේදී පළවෙනි මාතෘකාව විදියට කෙටි මාතෘකාවක් දාගන්න බල ගූර්ණය. ඒතර බල ගූර්ණය අපි අපොස සාමාන්‍ය පෙළදී අධ්‍යයනය කරලා තියෙනවා නේද? හරිද? ඒක නිසා අපි ඉතින් එහාට යන්න තමයි මෙතනදී උත්සාහ කරන්නේ. සටහනක් දාගමු බල ගූර්ණය. හොඳයි. බල ගූර්ණය කියපු ගමන්ම ඔයගලන්ට දල අදහසක් දැන් ඔළුවට වැටෙනවා ඇති. මේකෙදි වචනාර්ථයෙන්ම ගත්තොත් බලය කියන දේ මෙතනට පදනම් වෙලා තියෙනවා. නැත්නම් පාදක වෙලා තියෙනවා. එතකොට බලය පදනම් වෙලා තියෙනවා. බලය කියලා කියන්නේ මොකක්ද? බලය කියලා කියන අපි දන්නවා දිශාවක් තියෙනවා, විශාලත්වයක් තියෙනවා. ඒ වගේම තව විශේෂිත දෙයක් බලයට තියෙනවා. බලයට ක්‍රියා රේඛාවක් තියෙනවා. එතකොට අපි දන්න එන එක දෛශිකයක්. පැහැදිලි ලෙසම දෛශිකයක්. බලයට ඒකකයකුත් තියෙනවා. හරිද? එතකොට මේ බලය නිසා අපි ඉගෙන ගත්ත යම්කිසි වස්තු පද්ධතියක සමතුලිතතාවය බිඳෙන්න පුළුවන්, වස්තුව ත්වරණය වෙන්න පුළුවන් කියන. එතනින් එහාටත් ගිහිල්ලා යම්කිසි වස්තු පද්ධතියක් අපි කියනවා දෘඪ වස්තු පද්ධතියක් කියලා. දෘಢ වස්තුවක් කියලා කියන්නේ මොකද්ද? දෘಢ වස්තුවක් කියලා කියන්නේ අපි දන්නවා නිශ්චිත හැඩයක් වගේම නිශ්චිත පරිමාවක් තියෙනවා මේ වස්තුවේ. හරිද? අපි ඒක නිසා ඒකට දෘಢයි කියලා කියනවා. එතකොට මේ දෘঢ় වස්තුවකට අපි එක ලක්ෂයකින් අපි අසව් කරලා තියෙනවා මේ දෘঢ় වස්තුව. යම්කිසි ලක්ෂයකින් අසව් කරලා තියෙනකොට මේ බලය යෙදුනොත් අසව් කරපු ලක්ෂය හරහා නෙමෙයි වෙනත් ලක්ෂයක් කරහා මේ බලය යෙදුනොත් අපි දකිනවා මේ වස්තුව අසව් කරපු ලක්ෂය හෝ එහෙම නැත්නම් ඒ අක්ෂය වටා කැරකෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අපි කියන භ්‍රමණය වෙන්න පටන් ගන්නවා කියලා. මේ භ්‍රමණය මේ බලය නිසා මේ වෙලාවේදී පැහැදිලි ලෙසම මේ වස්තුවේ සමතුලිතතාවය බිඳුණා. පැහැදිලි ලෙසම සමතුලිතතාවය බිඳුණා. නමුත් අපි මීට කලින් දැක්වූ සියලුම වස්තුන් වලට බලයක් දුන්නාම මේ වස්තුව මේ බලයේ ක්‍රියාරේඛාව ඔස්සේ චලනය වීමක් තමයි අපි දැක්කේ. නමුත් මේ අවස්ථාවේදී අපි දකිනවා මේ වස්තුව යම්කිසි ලක්ෂයකින් අසව් කරලා තියෙනකොට මේ ලක්ෂය වටා බලය ලැබුණු විට භ්‍රමණය වෙන්න පටන් ගන්නවා. මේක විශේෂිත චලිත ස්වභාවය. විශේෂිතයි. කලින් වගේ උත්තරණ චලිතයක්. එහෙම නැත්නම් රේඛීය චලිතයක්. එහෙමත් නැත්නම් සරල රේඛීය චලිතයක් අපි දැක්කේ නැහැ. අපි සාකච්ඡා කරලා දින විදියට. මේ වෙලාවට අපි දකින භ්‍රමණ චලිතයක්. එහෙම නැත්නම් කෝණික චලිතයක්. දැන් එහෙනම් පැහැදිලි ලෙසම තේරෙනවා ළමයි මේ වෙලාවේදී යෙදෙන බලය පැහැදිලි ලෙසම බලයක් යෙදෙනවා මෙතන. යෙදෙන බලය තවත් යම්කිසි රාශියක් එක්ක සම්බන්ධ වෙලා වෙනත් භෞතික රාශියක් ගොඩනගෙනවා. ඒ අලුතින්ම ගොඩනගෙන භෞතික රාශිය නිසා මේ වස්තුව භ්‍රමණය වීමට පටන් ගන්නවා. එහෙනම් භ්‍රමණය වීමට අවශ්‍ය වන භෞතික සාධකය අපිට ගූර්ණය ලෙස හඳුන්වන්න පුළුවන්. එහෙනම් ගූර්ණය එහෙම නැත්නම් බල ගූර්ණය පැහැදිලි ලෙසම බලය මත රඳාපවතිනවා කියලා දැන් අවබෝධයක් අපිට ගොඩනගෙනවා. දැන් එහෙනම් අවශ්‍ය බේසික් එක අපි ඔළුවට දාගත්තානේ. එහෙනම් අපිට පුළුවන් සටහනක් දාගන්න වෙන්නේ මේ විදිහට. ඔයගොල්ලන්ට බල ගුර්ණය යටතේ මෙන්න මෙහෙම සටහනක් දාගන්න. තියාගන්න දෘঢ় වස්තුවක් යම්කිසි ලක්ෂයකින් අසව් කර ඇති විට යම්කිසි ලක්ෂයකින් අසව් කර ඇති විට අසව් කර ඇති ලක්ෂය හැර පද්ධතියේ වෙනත් ලක්ෂයන් හරහා බලයක් යොදන විට මෙම දෘঢ় වස්තුව
භ්‍රමණය වීමට පටන් ගනී. මේ වස්තුව භ්‍රමණය වීමට පටන් ගනී. මේ අනුව යම්කිසි වස්තු පද්ධතියක් අසව් කර ඇති විට භ්‍රමණය වීමට හේතු සාධක වන භෞතික රාශිය බල ගූර්ණය ලෙස හැඳින්විය හැකි අතර එය බලය මත පදනම් වන භෞතික රාශියකි. හොඳයි. ඔබ තමයි එහෙනම් මූලික අර්ථ දැක්වීම අපි බලමු තමයි මේ බල ගූර්ණයට දෙන සංකේතය අපි ගත්තොත් සංකේතාත්මක අපි ටෝ කියලා කියනවා. අපි මේකට කියන්නේ ටෝ කියලා. හරි. නිකන් J හැඩයට වගේ J අනික් පැත්ත හරවලා වගේ තමයි ඇදෙන්නේ. හරි. අපි ඒකට ටෝ කියලා කියනවා. එතකොට මේකට අදාළ සමීකරණය මොකක්ද? පැහැදිලි ලෙසම දන්නවා දැන් බල ගූර්ණය බලය මත රඳා පවතිනවා. කලින් කිව්වා වගේම බලය මත රඳා පවතිනවා. අපි එහෙනම් කියනවා වැඩි කරන්න ඕනේ බලයේ විශාලත්වය. බලයේ විශාලත්වයෙන් අනිවාර්යෙන් පදනම් වෙන නිසා බලයේ විශාලත්වයෙන් වැඩි වෙන්න ඕනේ. හැබැයි මම තවත් වෙනම භෞතික රාශියක් මෙතනට රඳා පවතිනවා. වෙනත් භෞතික රාශියක් මත රඳා පවතිනවා. ඒ තමයි ළමයි. හරි අසව් කරපු ලක්ෂයේ ඉඳලා අසව් කරලා තියෙන ලක්ෂයේ ඉඳලා එහෙම නැත්නම් භ්‍රමණය වන අක්ෂය හෝ ලක්ෂයේ ඉඳලා මේ යොදන බලය කොච්චර දුරකින් පවතිනවද? අන්නේ පවතින කෙටිම දුර ලම්බක දුර මත මෙන්න මේ ගුණය රඳා පවතිනවා. ඒ දෙකේ ගුණිතය මත බලයේ විශාලත්වය බලයේ ක්‍රියා රේඛාවට භ්‍රමණ ලක්ෂයේ සිට ඇති ලම්බක දුර මත පැහැදිලි ලෙසම රඳා පවතින බල ගුණය. ඒතර ඒකේ ගුණිතය තමයි බල ගුණයට සමාන වෙන්නේ. පැහැදිලි දෙන සමීකරණ අපිට ලියන්න පුළුවන් වෙනවා. බල ගුණය සමානයි. බලයේ විශාලත්වය වැඩි කිරීම බලයේ ක්‍රියා රේඛාවට භ්‍රමණ ලක්ෂයේ එහෙම නැත්නම් අක්ෂයේ සිට ඇති ලම්බක දුර. ඔන්න ඔය ආකාරයේ සමීකරණයක් අපිට ලියා ගන්න පුළුවන්. මේක තමයි බල ගුණය කියලා කියන්නේ. මේ සරල කතාවක්. හරි? බල ගුණය කියන කතන්දරේ මෙන්න මේ විදිහට කොට නගන සරල විදිහට. එතකොට අපි මෙතනින් සංකේතාත්මක ලියුවොත් ටෝ සමානයි f වැඩි කිරීම d ලෙස ගන්න පුළුවන්. ඩිස්ටන්ස් කියලා ගන්නවා. ටෝ සමානයි f වැඩි කිරීම d. ඒතර මේ වෙලාවේ පැහැදිලි ලෙස මතක තියාගන්න ඕනේ d කියලා කියන්නේ ලම්බක දුරක්. හරිද? කෙටිම දුරක්. හරි. එතකොට අපි උදාහරණයක් විතර ගත්තොත් දැන් මේක O ලක්ෂය නම් ළමයි යම් කිසි බලයක් ක්‍රියාත්මක වෙනවා මෙතනින්. එතන මේ තියෙන බලයේ ක්‍රියා රේඛාව O ලක්ෂයේ සිට ලම්බක දුර අපි ගන්න ඕනේ d කියලා. එතකොට තමයි ටෝ සමාන fd මගින් මෙතනදී නිරූපණය වෙන්නේ. හරිද? මේක අවස්ථාව. ඔයගලන්ට එතනම රූප සටහන දාගන්න පුළුවන්. මෙන්න මේ සමීකරණ ඉස්සරහින් මේ රූප සටහන දාගන්න පුළුවන්. හරිද? ඒතර ඔයගලන්ට ඕන කියන්න පුළුවන් මේ තියෙන්නේ බලයේ ක්‍රියා රේඛාව. ඔයගලන්ගේ නෝට් එක සම්පූර්ණ කරගන්න මේ ටික සටහන් කරගන්න පුළුවන්. හරිද? ඊට මේ බලයේ ක්‍රියා රේඛාව. තවත් අපි චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා බලුවොත් ළමයි ඔන්න මෙන්න මෙහෙම වෙනවා. මේ අවස්ථාවේදී මම දැන් මේක අදින් නිල් පාටින් ළමයි. හරිද? බලය මෙන්න මෙහෙම ආනත වෙනවා. බලය ආනත වෙනවා. එතකොට අපි හිතමු මේ සිරසක් එක්ක දක්වන ආනතියගේ තීටා කියලා. ඔන්නෝම තීටා කියලා එනවා. අන්න එම අවස්ථාවේ මෙතන තියෙන දුර මම ගන්නම් d dash කියලා. d dash කියලා මම දැන් නිල් පාටින් ඇඳලා තියෙනවා. right? එතකොට ඒ කියන්නේ මම මේ d dash කියලා අරන් තියෙන මෙන්න මේ රේඛාව ඔස්සේ පවතින දුර. දැන් එතකොට ප්‍රශ්නයක් තියෙනවා මම මේ d dash කියලා අරන් තියෙන දුර බලයේ ක්‍රියා රේඛාවට ලම්බක නැහැ. මොකද බලයේ ක්‍රියා රේඛාව ළමයි මේ විදිහට පවතින. බලයේ ක්‍රියා රේඛාව පවතින්නේ මෙන්න මේ විදිහට. මේ බලන්න. බලයේ ක්‍රියා රේඛාව රතු පාටින් ඇඳලා තියෙනවා. මේ තියෙන බලයේ ක්‍රියා රේඛාව. ඒතර බලයේ ක්‍රියා රේඛාවට ලම්බක දුරක් නෙමෙයි d dash කියලා කියන්නේ. ඒතර අපි අර්ථ දැක්වීමේදී කිව්වා බලයේ විශාලත්වයත් එක්ක වැඩි වෙනකොට බලයේ ක්‍රියා රේඛාවට භ්‍රමණ ලක්ෂයේ සිට ඇති ලම්බක දුර. ඒතර ලම්බක දුර එහෙනම් අපිට එක්ක හොයාගන්න වෙනවා. නැත්නම් තව ක්‍රමයක් තියෙනවා. මේ තමයි බලය මට විභේදනය කරන්න පුළුවන්. මම බලය ගැන අවබෝධයක් තියෙන දරුවෙක් විදිහට මම දන්නවා යම්කිසි බලයක් දීලා තිබුණොත් මේ බලය පිළිබඳව යම්කිසි අදහසක් ගොඩනගා ගන්න බැරි නම් මම බල සංරචන දෙකකට කඩා ගන්නවා. ඊට වඩා ගොඩක් ප්‍රමාණයක උනත් කඩන්න පුළුවන්. දැන් අපි මේක ත්‍රිමාන විදිහට නෙමෙයි නෑන්නේ. ද්විමාන නිසා අපිට කඩන්නේ ද්විමාන තලයක. ඒ කියන්නේ බල සංරචක දෙකකට. ඔක ත්‍රිමාන හිතුවොත් අපිට බල සංරචක තුනකට කඩන්නත් පුළුවන්.
හරිද? ඊට වඩා මානවලගේ කිව්වොත් ඊට වඩා යන්න පුළුවන්. අපි නමුත් මෙතන 3D වලින් අපි මේක සාකච්ඡා නොකරන නිසා ද්විමාන පමණක් සාකච්ඡා කරන නිසා බල සංරචකේ මට කොටස් දෙකකට කැඩුවේ. ඒ දෙකකට කඩපුවාම ළමයි මට එනවා මෙන්න මේ විදිහට. මේ බලය අර මම ගත්තු මේ D' කියන මේ අදාළ දුරට ලම්බකව තියෙන රේඛාව ඔස්සේ මට එනවා සංරචකයක් f cos θ කියලා. ඒ වගේම මෙන්න මේ රේඛාව දිගේ කියනවා මට f sin θ කියලා. දැන් මේකේ තියෙන විශේෂත්වය බලමු. f cos θ කියලා කියන්නේ මේ f බලෙන් ආපු සිරස් සංරචකේ. මේ සිරස් සංරචකයේ පැහැදිලි ලෙසම D' කියන දුරට ලම්බක වෙනවා. හරිද? එහෙනම් අපිට මෙතනදී කෙලින්ම ගූර්ණය ලියන්න පුළුවන් ළමයි. හරිද? මෙතනදී ගූර්ණය එනවා f D' cos θ කියලා ගන්න පුළුවන්. පැහැදිලි ලෙසම එයාගෙන් එන ගූර්ණය. මෙතන තියෙනවා f sin θ. අවසානවට බලන්න f sin θ ගේ ඒ කියන්නේ අදාළ බල සංරචකයේ ක්‍රියා රේඛාව O ලක්ෂය හරහා යනවා. එතකොට O ලක්ෂයේ සිට f sin θ කියන බල සංරචකයේ ක්‍රියා රේඛාවට ඇති ලම්බක දුර බිඳුවක් බවට පත් වෙනවා. එහෙනම් අපිට පැහැදිලි ලෙසම කියන්න පුළුවන් මෙයාගෙන් ලැබෙන ගූර්ණය බිඳුවක් වෙනවා. f sin θ ගෙන් ලැබෙන ගූර්ණය බිඳුවක් වෙනවා. එහෙනම් ළමයි මේ වෙලාවට අපිට ලැබෙන්නේ මෙතනින් බිඳුවයි එකතු වීමක් වෙන්නේ නැහැ. එහෙනම් අවසානයේදී මේ වෙලාවේදී අපිට බල ගූර්ණය එන්නේ right ගූර්ණය එන්නේ සම්ප්‍රයුක්ත ගූර්ණය එන්නේ fD' cos θ විදිහට. පැහැදිලිද? ඔය ඕකම තව වෙනස් විදිහකට හිතන්න පුළුවන් ඔයගොල්ලන්ට මේ බලය විභේදනය කරන්නේ නැතුව දුර අපිට පුළුවන් ලම්බක කරලා ගන්න. ත්‍රිකෝණමිතික අනුපාත දාලා මේ θ මෙතනට සම්බන්ධ කරගෙන ත්‍රිකෝණමිතික අනුපාත දාලා අපිට D' කේ ලම්බක දුර ගත්තොත් අන්න ඒ වෙලාවේදී එන්නේ අපිට D' cos θ කියන අගයම තමයි. හරිද? ඔන්න ඔය විදිහට දැන් අපිට ඔන්න දල අදහසක් තියෙනවා තමයි බල ගූර්ණය සම්බන්ධව. හොඳයි. එහෙනම් අද දවසේ මගේ මූලික පාඩම බල ගූර්ණය හරියට අවබෝධ කරගන්න. හරිද? ඉතින් එහාට අපිට යන්න පුළුවන් ඊට පස්සේ ගොඩනගාගෙන යන්න පුළුවන්. දැන් ඊළඟ ප්‍රශ්නයක් එනවා. බල ගූර්ණයේ එකකේ මොකක්ද? හරිද? දැන් නෝට් එක දාගන්න පුළුවන් අය. ඔයගලන්ට ඕන නම් මේ අදාළ ඇඳගත්තු රූප සටහනෙම වෙනත් පාටකින් ආනත කරලා ඇඳගෙන ඔයගලන්ට පුළුවන් ඒකට අදාළ සමීකරණ මෙතන ලියා ගන්න. එහෙම නැත්නම් පුළුවන් වෙනස්ම විදියට රූප සටහනක් ඇඳගෙන ඊට ඉස්සරහින් මෙන්න මේ සමීකරණ ලියා ගන්නත් පුළුවන්. සංරචකය ගන්න අවස්ථාවේ. එතකොට දුර D' කියලා අරගෙන ආනත බලයක් ඇඳගෙන යන්නත් පුළුවන්. ඒතර මේ නෝට් එක කම්ප්ලීට් කරගන්න පැහැදිලි ලෙස. හරිද? හොඳයි. දැන් ඊළඟ ප්‍රශ්නේ. බලයේ ඒක සමානයි. ගූර්ණයේ එකකේ බල ගූර්ණයේ එකකේ මොකක්ද? එතකොට මේ සමීකරණ දිහා බලලා අපිට එකකේ ගොඩනගන්න පුළුවන්. අපි දන්නවා බල ගූර්ණයේ එක ගත්තොත් බලය වැඩි කිරීම දුර. නේ? එහෙම නැත්නම් විස්ථාපනය ලම්බක දුර. ඒ වෙලාවේදී අපිට ළමයි ඒකකය ලැබෙනවා මෙන්න මේ විදිහට. ඒකකේ ලියා දක්වන්න පුළුවන් නිව්ටන් වැඩි කිරීම මීටර. නිව්ටන් මීටර. හොඳයි. දැන් එතකොට යාන්ත්‍රිකව කරලා තියෙන ළමයෙක් නම් දැන් එකපාරම නිව්ටන් මීටර කියපු ගමන්ම ඒ ළමයි ගොඩට යන ශක්තිය ඒකකේ. ශක්තිය ඒකකේ නම් ජූල් වෙන්න ඕනේ. එහෙම යාන්ත්‍රිකව කරලා නැති ළමයෙක්. දැන් මේ මා එකම ඉස්සරහට යන ළමයෙක් නම් එළම තාම දන්නේ නැහැ ශක්තිය සම්බන්ධව. ශක්තිය සම්බන්ධව සාකච්ඡා කරලා නැහැ නේ තාම. එතකොට ඒ ළමයෙක්ට දැන් මතක් වෙන්න ඕනේ භෞතික රාශි ඒකක පිළිබඳව මාන පිළිබඳව සාකච්ඡා කරන පාඩමේදී අපි ශක්තිය ඒකක පිළිබඳව සාකච්ඡා කරා. එහෙදි ශක්තිය මාන ඒකක සම්බන්ධව සාකච්ඡා කරා. එතනදී අපි කිව්වා ශක්තිය ඒකකයක් විදිහට ජූල් එහෙම නැත්නම් නිව්ටන් මීටර අපි හඳුන්වනවා කියලා. එහෙනම් නිව්ටන් මීටර ආපු ගමන් මට ඔළුවට යනවා එහෙනම් මේක පැහැදිලි ලෙසම ශක්තිය ඒකකයක්. එහෙනම් ජූල් පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙනම් අපිට පුළුවන් ද බල පූර්ණය සඳහා ජූල් කියන එකකයක් පාවිච්චි කරන්න. එතනදී තමයි අපිට ගැටලුවක් එන්නේ ළමයි. අපිට ජූල් ඒකකයේ විදිහට පාවිච්චි කරන්න බෑ මතක තියාගන්න. ගූර්ණය සඳහා ජූල් ඒකකයක් විදිහට පාවිච්චි කරන්න බෑ. ඇයි? ඊළඟ ප්‍රශ්නේ තමයි ළමෙක් අහන්නේ ඇයි? ඇයි ජූල් පාවිච්චි කරන්න බැරි? ඒතර බල ගූර්ණයෙන් ශක්තියක් ඇති වෙන්නේ නැද්ද? රයිට්. පැහැදිලි ලෙසම තමයි බල ගූර්ණය මගින් ශක්තියක් ජනනය වෙනවා. ඒක නිසා තමයි නිව්ටන් මීටර කියලා දෙන්නේ. වැඩි වෙලානේ. බල ගූර්ණය මගින් ශක්තියක් ජනනය වෙනවා. භ්‍රමණය වෙනවා කියලා කියනවා එතන භ්‍රමණ ශක්තියක් තියෙනවා. බල ගූර්ණය කියලා කියන්නේ ඒතර ශක්තියක් නිපදවන භෞතික රාශියක්. හරිද? හැබැයි සෑම විටම බල ගූර්ණයකින් ශක්තියක් නිෂ්පාදනය වෙන්නේ නැහැ. යොදන සෑම අවස්ථාවකදීම පද්ධතියක් මත සංප්‍රයුක්ත බල ගූර්ණයක් තියෙනකොට සෑම විටම මේ වස්තු පද්ධතිය සංප්‍රයුක්ත නෙමෙයි තමයි. සංප්‍රයුක්ත නෙමෙයි. සංප්‍රයුක්තක් තියෙනවා අනිවාර්යෙන් භ්‍රමණයට ලක් වෙනවා. නමුත් යම් කිසි විදියකින් අපි තුන් පද්ධතියක බල ගූර්ණයක් තියෙනවා නම් හරි බල ගූර්ණයක් තියෙනවා නම් සෑම බල ගූර්ණ තියෙන සෑම අවස්ථාවකදීම වස්තුව භ්‍රමණයට ලක් වෙන්නේ නැහැ. හරිද? එතකොට දෙපැත්තෙම තියෙන බල ගූර්ණේ කැන්සල් වෙලා තිබුණොත් සංප්‍රයුක්ත බල ගූර්ණේ ශුන්‍ය වෙනකොට ඒ වස්තු පද්ධතිය භ්‍රමණය වෙන්නේ නැතුව පවතිනවා. නමුත් බල ගූර්ණයක් පවතිනවා.
වෙන්වෙන්ව බලගුරුන පවතිනවා. පද්ධතියම ගන්නකොට කැන්සල් වෙලා යනවා. එතකොට වෙන්වෙන්ව ගත්තොත් ඒ බලගුරුණය මගින් කාර්යයක් කරන්නේ නැහැ ඒක. කාර්යයක් කරන්නේ නැහැ කියලා කියන්නේ භ්‍රමණයට ලක්වීමක් සිදු වෙන්නේ නැහැ. තනිව ගත්තත් පද්ධතිය ඇතුලේ වස්තු ගුරුණේ තනිව ගත්තත් එතනදී කාර්යයක් කරන්නේ නැහැ. ඒක කාර්යයක් හැම අවස්ථාවෙදීම නොකරන නිසා භ්‍රමණය වෙනකොට විතරනේ එතනදී කාර්යයක් සිදු වෙලා තියෙන්නේ. භ්‍රමණ කාර්යයක් සිදු වෙනවා. අන්න ඒක නිසා අපිට මේ සඳහා සෑම විටම ජූල් කියන ඒකකය ලබා දීමේ හැකියාවක් නැහැ. නිව්ටන් මීටර දෙන්න පුළුවන්. නම් ජූල් කියන ඒකකය අපි ශක්තිය ඒකකයේ දෙන්නේ නැහැ. හරිද? ඒක නිසා ඔයගලන්ට සටහනක් විදියට දා ගන්න පුළුවන් මෙන්න මේ විදියට. රයිට් ලියා ගන්න. බලකූර්ණයේ ඒකකය නිව්ටන් මීටර ලෙස සලකනු ලබන අතර බලකූර්ණය මගින් සෑම විටම කාර්යයක් නිෂ්පාදනය නොකරන හේයින් බලකූර්ණය සඳහා ජූල් නැමැති ඒකකය භාවිතා කළ නොහැකි වේ. right ඒක සටහන් කරගත්තද? හොඳයි. එහෙනම් දැන් අපි යන මූලික අවධිය මෙතනින් ගොඩනගාගෙන තියෙනවා ළමයි. right දැන් අපි යන ඉස්සරහට. දැන් මම යනවා ළමයි බල පද්ධතියක. right අපි දැන් බල පද්ධතිය වලට යනවා. දෘඩ වස්තු මත ක්‍රියාත්මක වෙන බල පද්ධතිය වලට යනවා. බල පද්ධතියක සංප්‍රයුක්ත ගුරුණය කොහොමද හොයන්නේ? ඊ ගැන සාකච්ඡා කරන්න යනවා. මෙන්න ඔය කෙටි මාතෘකාවක් ලියාගමු ළමයි. බල පද්ධතියක සංප්‍රයුක්ත ගුරුණය සෙවීම. බල පද්ධතියක සංප්‍රයුක්ත ගුරුණය සෙවීම. කොහොමද ළමයි අපි බල පද්ධතියක සංප්‍රයුක්ත ගුරුණය ගන්නේ? හරි. සංප්‍රයුක්ත ගුරුණය ගන්නවා කියලා කිව්වම ළමයි මෙතනදී දල අදහසක් දැන් ගොඩනගෙනවා. මෙතනදී බල පද්ධතියක්නේ අපිට නම් අවශ්‍ය වෙනවා යම් කිසි දෘಢ වස්තුවක් මත ක්‍රියාත්මක වෙන බල පද්ධතියක්. අපි ගමු මෙන්න මේක බලයක් ක්‍රියාත්මක වෙනවා. මෙතනින් එනවා F1 කියලා බලයක්. මෙහෙම බලයක් ක්‍රියාත්මක වෙනවා F2 කියලා බලයක්. තව බලයක් ක්‍රියාත්මක වෙනවා මේ විදිහට. මොනවද? F3. ඔන්න ඔය විදිහට බල ක්‍රියාත්මක වෙනවා. එතකොට දැන් ඕගොල්ලන්ට අවශ්‍ය වෙන මේ බල තුන මගින්ම හරිද යම්කිසි ලක්ෂයක් වටා ඇති කරන ගූර්ණය කොච්චරක්ද කියලා හොයාගන්න. යම්කිසි ලක්ෂයක් වටා ඇති කරන ගූර්ණය කොච්චරද? එතකොට මතක තියාගන්න මෙතනදී විශේෂයෙන්ම සඳහන් කරනවා යම්කිසි ලක්ෂයක් වටා. ඒ කියන්නේ මේ වෙලාවේදී අපි ගූර්ණය ගන්නකොට පද්ධතිය සංප්‍රයුක්ත ගූර්ණය ගන්නකොට පැහැදිලි ලෙසම අපි සලකනු ලබන ලක්ෂය මත පද්ධතියේ ගූර්ණය වෙනස් වෙනවා. සලකනු ලබන ලක්ෂය මත පද්ධතියේ ගූර්ණය වෙනවා. ගූර්ණය වෙනස් වෙනවා. මට හිතුනොත් මෙතන මේ ලක්ෂය අපි තෝරගත්තොත් මේ ලක්ෂය කියලා. ඒ ලක්ෂය A කියලා ගත්තොත් ඒ ලක්ෂය මගින් එන ගූර්ණය right ඒ ලක්ෂය මගින් එන සංප්‍රයුක්ත ගූර්ණය ඒ බල තුන මගින් එන සංප්‍රයුක්ත ගූර්ණය සමාන වෙන්නේ නැහැ B ලක්ෂය මගින් එන සංප්‍රයුක්ත ගූර්ණයට. සමාන වෙන්නේ නැහැ නෝ. මේ දෙක වෙනස් වෙනවා. හරිද? ඒ කියන්නේ ලක්ෂයෙන් ලක්ෂයට මේ පද්ධතියේ සංප්‍රයුක්ත ගුරුණය වෙනස් වෙනවා. ඒක එක හා සමාන වෙන්නේ නැහැ. ඒක ඉස්සෙල්ලා අපි තේරුම් ගන්න ඕනේ. එතකොට දැන් අපි ඉස්සෙල්ලා එහෙනම් බලමු ඒ ලක්ෂය වටා මම කොහොමද සංප්‍රයුක්ත ගුරුණය ගන්න කියලා. එතකොට මම මේකෙදි කරන්නේ එක් එක් බලය මගින් ඇති කරන ගුරුණය. ඒ ලක්ෂය වටා එක් එක් බලය මගින් ඇති කරන බල ගුරුණයේ VG ඓක්‍ය ගන්නවා. හරිද? VG ඓක්‍ය ගන්න එක තමයි මෙතනදී මම සිදු කරන්නේ. දැන් එහෙනම් මට අවශ්‍ය වෙනවා F1 බලය. F1 බලය මත මෙන්න ලම්බක දුර මට හොයා ගන්න වෙනවා තමයි. මම ලම්බක දුර D1 කියලා ගන්නවා. ඒතර F2 බලය මගින් ඒ ලක්ෂය වට ඇති කරන ගුරුණය හොයන්න නම් අපිට ලම්බක දුර ඕන වෙනවා. ඒක මම D2 කියලා ගන්නවා. මෙතනින් ඇති වෙන ලම්බක දුර D3 කියලා ගන්නවා. දැන් මම එහෙනම් ඔන්න ඒ ලක්ෂය වට මේ බල තුන මගින් ඇති කරන ගුරුණය හොයන්න කලින් ලම්බක දුරවල් ටික හොයාගත්තා. දැන් මම VG ඓක්‍ය හොයන්න යනවා. VG ඓක්‍ය හොයන්න යනකොට මට අවශ්‍ය වෙනවා ළමයි මෙතනදී ලකුණු සම්මුතිය. ඒ ලක්ෂය වට F1 බලය ගූර්ණයක් ඇති කරනකොට මෙතනදී ගූර්ණයන් ඇති කරන දිශාවක් තියෙනවා. F1 බලය මගින් මෙයා මත ඇති කරන්නේ ගූර්ණය ගත්තොත් දක්ෂිණාවර්ත දිශාවට තමයි ගූර්ණය ඇති කරන්නේ. දක්ෂිණාවර්ත දිශාවට ගූර්ණයක් ඇති කරනවා. F2 බලය මගින් බලන්න F2 බලය මගින් උත් ඇති කරන්නේ දක්ෂිණාවර්ත දිශාවට ගූර්ණයක්. ඒ කියන්නේ මෙන්න මේ දිශාව. මෙයා මගින් ඇති කරනවා මේ දිශාවට ගූර්ණයක්.
F2 මගින් ඇති කරනවා A දිශාවටම ගූර්ණයක්. නමුත් F3 බලය මගින් ඇති කරන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි ගූර්ණය ඇති කරන්නේ. ඒතර එයා භ්‍රමණය කරන්න උත්සාහ කරන්නේ වාම ආවර්තන F3. නමුත් F1 සහ F2 කියන බල දෙකම උත්සාහ කරනවා දක්ෂිණාවර්තව ඒ ලක්ෂ්‍යය වටා මේ පද්ධතිය භ්‍රමණයක් එහෙම නැත්නම් ගූර්ණයට ලක් කරනවා. හරි භ්‍රමණයක් වීමට ලක් කරනවා. දැන් එහෙනම් ඒ අදහස ඔළුවේ තියෙනවා නම් අපි ලකුණු සම්මුතියක් දාගන්න වෙනවා මේ වෙලාවේදී VGI එක ගන්නකොට ඒ ලක්ෂ්‍යය වටා ගූර්ණය වෙනකොට මෙන්න මෙහෙමයි හොයන්නේ. අපිට අවශ්‍ය වෙනවා නිශ්චිත දිශාවක්. අපි ගමු වාමාවර්ත දිශාව. වාමාවර්ත ඔය ඒ ලක්ෂ්‍යය වටා අපි ගන්නවා වාමාවර්ත දිශාවට. එහෙනම් එනවා ධන අගයක් විදිහට F1 වතාවක් D1 ඒ වගේ වෙනවා මට F2 වතාවක් D2 ඔන්න VGI එක ගන්නවා. හරි. අවසානයේදී මට එනවා ඍණ F3 වතාවක් D3. ඒ ඍණ ලකුණක් ලැබුණේ දිශාව ප්‍රතිවිරුද්ධ වෙච්ච නිසා. කාරණාව පැහැදිලිද? දැන් එහෙනම් අපිට පැහැදිලිවම ඒ ලක්ෂ්‍යය වටා ගූර්ණය ගන්නකොට හැම වෙලේම මට ලම්බක දුර අවශ්‍ය වුණා ඒ අදාළ බලවලට දිවිච්ච ඒ ලම්බක දුර අරගෙන එතනින් හැම බලයෙන්ම ලැබෙන ගූර්ණය තියෙනවානේ. මේ ගූර්ණවල VGI එක ලබා ගන්න වෙනවා. ඒ වෙලාවේදී දිශාවත් අපිට සලකන්නට සිදු වෙනවා. හරිද? ඒක දක්ෂිණාවර්ත ගූර්ණයක්ද වාමාවර්ත ගූර්ණයක්ද කියන කාරණාව. අවසානයේදී සම්ප්‍රයුක්ත තීරණය වෙයි. අවසාන සම්ප්‍රයුක්ත තීරණ මේ ධන ලකුණක් පැමිණීමෙන් එහෙනම් අනිවාර්යෙන් දක්ෂිණාවර්ත ගූර්ණයක් තමයි මේ ලක්ෂ්‍ය වටා තියෙන්නේ. අවසාන උත්තරයට ඍණ ලකුණක් ආවොත් අපිට එනම් තේරෙනවා මේ ගතු දිශාවට නෙමෙයි තියෙන්නේ ගූර්ණය අනෙක් දිශාවට. ප්‍රතිවිරුද්ධ දිශාවට තියෙන අදහස තියෙන්නේ කියන අදහස අපිට මෙතනදී ගොඩනගා ගන්න හැකියාව ලැබෙනවා. දැන් පැහැදිලිද තමයි මේ කතන්දරේ? හරි. දැන් එහෙනම් අපි මෙතන කොට සටහනක් දාගන්න වෙනවා. ලියා ගන්න පුළුවන් මේ මාතෘකාව ලියාගත්තා නේද? බල පද්ධතියක සම්ප්‍රයුක්ත ගූර්ණය සෙවීම කියලා. හොඳයි. එහෙනම් ලියා ගන්න මෙන්න මේ විදිහට සටහන. පාද රූප සටහනේ දැක්වෙන ආකාරයට වස්තු පද්ධතිය මත F1, F2 හා F3 බලයන් ක්‍රියාත්මක වන විට එම බලයන් මගින් වස්තු පද්ධතියේ සලකනු ලබන ලක්ෂයක් මත ඇති කරන සම්ප්‍රයුක්ත ගූර්ණය කමා එම ලක්ෂ්‍ය වටා එක් එක් බලය මගින් ඇති කරන ගූර්ණවල VGI ഐക്‍යයට සමාන වේ. VGI ഐക്‍යයට සමාන වේ. වරහන් මෙතන දාගන්න මෙහි F1, F2 හා F3 තලීය බලයන් වේ කියලා. හරි. ඒ තලයක ක්‍රියාත්මක වන බලයන් එකම තලයක ක්‍රියාත්මක වෙන්නේ ළමයි. හරිද? බෝඩ් එකේ නම් මේ බෝඩ් එකේ මත තලය වෙනස් වුණොත් එහෙම එතකොටත් ළමයි අපිට මේ සම්ප්‍රයුක්ත ගූර්ණය ගන්න වෙන්නේ නැහැ. තලය වෙනස් වුණොත් අපිට එතකොට කතන්දරේ වෙනස් වෙනවා. ඒතර අපිට ඒ ආදාළ තලය ඔස්සේ අපිට සම්ප්‍රයුක්ත ගූර්ණය ගන්න වෙනවා. හරිද? ඒතර ඒ නිසා මම මේ අරන් තියෙන තලීය බලයන් තුනක් F1, F2 හා F3 කියලා කියන්නේ තලීය බලයන්. එකම තලයක ක්‍රියාත්මක වන බලයන්. මේ පිළිබඳව අවබෝධය තියෙන්නත් ඕනේ. හරි. එතකොට මෙතනදී ආයෙ ඔයගොල්ලෝ මේ අදාළ සටහනේ දාගන්න මේ විදිහට වරහන් වහලා සටහන දාගන්න. මෙහිදී බලයන් මගින් ඇති කරන ගූර්ණයන් දක්ෂිණාවර්ත හෝ වාමාවර්ත වීම සැලකීමෙන් VGI ഐക്‍ය ගැනීමේදී ගූර්ණයන් සඳහා සුදුසු ලකුණ යෙදීම සිදු කළ යුතු වේ. right හොඳයි. දැන් එහෙනම් ওই විදිහට අපිට VGI ഐക്‍ය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. තවත් අපි සුවිශේෂී කාරණාවකට ළමයි යන්නේ. ඒක අපිට පොඩි සටහනක් විතර දාගන්න පුළුවන්. දැන් අපි හිතමු හදිස්සිය බලයක් ඇති වෙනවා මෙන්න මේ විදිහට. අමතර බලයක් නෙවෙයි. මෙතනදී අමතර බලයක් මම ගන්නවා F3 සමාන F4 කියලා. මේ තියෙන්නේ F4 කියන බලය. ඒ F4 කියන බලයේ විශේෂත්වය බලන්න. දැන් මේක අපිට සටහනක් විදිහට දාගන්න පුළුවන්. හරිද? ඒක සටහනක් විදිහට ගියයි. දැන් මේ F4 බලය මගින් ඒ ලක්ෂ්‍ය මත ඇති කරන ගූර්ණය මොකද වෙලා තියෙන ළමයි? ශුන්‍ය වෙලා තියෙනවා. ඒකට හේතුව මොකද? ඒ ලක්ෂ්‍ය හරහා F4 කියන එහෙම නැත්නම් F4 කියන බලයේ ක්‍රියාරේඛාව යොමු වෙලා තියෙනවා. හරිද? බලයේ ක්‍රියාරේඛාව හෝ එහෙම නැත්නම් කෙලිම බලය හරි කමන්නේ. හරිද? බලය හෝ බලයේ ක්‍රියාරේඛාව දෙකම එකයිනේ ළමයි. ඒතර බලයේ ක්‍රියාරේඛාව ඒ ලක්ෂ්‍ය හරහා යොමු වෙලා තියෙනකොට ළමයි ලම්බක දුර බිඳුවක් වෙන නිසා මෙතනදී සම්ප්‍රයුක්ත ගූර්ණය
ශුන්‍ය වෙලා තියෙනවා. ඒ නිසා පොඩි සටහනක් දාගමු ලියා ගන්න. පද්ධතියේ සම්ප්‍රේක්ෂ ගුණයේ සෙවීමේදී ස්වයං ලබන ලක්ෂ්‍ය හරහා බලයක ක්‍රියාරේඛාව යොමු වී ඇතනම් එමගින් ඇතිවන ගුණය ශුන්‍යයයි සලකනු ලැබේ. හරිද? හොඳයි. දැන් එනම් ඔන්න ඔය විදිහට අපිට සටහන දාගන්න පුළුවන්. right. දැන් අපි යනවා ළමයි. මෙතනදී දැන් අපි යනවා මෙතනින් එහාට යම් කිසි දෙයක් ගොඩනගන්න කලින් පොඩි ගණන් ටිකක් හදලා බලන්න. හරිද? මේ ගණන් ටික හදලා අපි එතනින් එහාට සාකච්ඡා කරන්න උත්සාහ කරමු. මම හිතන බෝඩ් එකේ ගණන් ටිකක් දාන්න. මේ ගණන් ටික ඉස්සෙල්ලා හදලා ඊට පස්සේ මාත් එක්ක ඒකේ උත්තර හොයාගන්න. right? හොඳයි ළමයි. දැන් ඔයගලන්ට මේ බෝඩ් එකේ දිස් වෙන ප්‍රශ්න 4 හදන්න පුළුවන්. ප්‍රශ්න 4 හදලා මා එක්ක උත්තර ටික සාකච්ඡා කරගෙන ගිය හැකි ටයිම්මනේ. දැන් මේක ඕලෙවල් දැනුම තමයි පොඩ්ඩක් චෙක් කරගෙන බලන්න. හරිද? දැන් ඕලක්ෂේ වටා තමයි මේ බලපද්ධතිය ගූර්ණ හොයන්නේ කියන එක. එච්චර අමාරු ගානක් නෙමෙයි. මම ඊට පස්සේ තව ටිකක් හිතන්න ගානක් දෙන්න. දැන් මේක එච්චර අමාරු ගණන් හතරක් නෙමෙයි තමයි. හරිද? මම හිතන්නේ මේ පැත්තෙන් හොයාගෙන යනවා. මේක හදන්නේ කොහොමද කියන එක. මම ඉස්සෙල්ලාම ගන්නවා නම් සිම්පල් ලේවලට ආපු උත්තරේ. ඕලක්ෂේ වටා ගූර්ණ ගන්න කියනකොට අපිට පුළුවන් නිශ්චිත දිශාවක් දාගන්න. හරිද? දැන් මෙතනදී පොඩි වැදගත් දෙයක් තියෙනවා. විශේෂිත රතු පාටින් අපි සටහනක් දාගන්න තියෙනවා ඉදිරියේදී. ඒ තමයි ගූර්ණයේ දිශාව සම්බන්ධව. ඒක මම සාකච්ඡා කරන්න ළමයි. තාම මම ගූර්ණයේ නිශ්චිත දිශාව සම්බන්ධව සාකච්ඡා කරේ නැහැ. මොකද මම සංකීර්ණ කරන්න කැමති නැති නිසා දැම්මම හරිද? ගූර්ණයේ දිශාව දැන් සමහරලාට දැන් මෙතනදී අපි කතා කරනවානේ මේ දක්ෂිනාවර්තයි වාමාවර්තයි කියලා. නමුත් ඇත්තටම එතනදී ගූර්ණයේ දිශාව නෙමෙයි ළමයි එතනදී කියන්නේ. හරිද? ඒක මම හරි ඉස්සරහට කියන්න තියන්නම් දැනට පොඩ්ඩක් මෙහෙම යන්න. හරිද? දැන් මේ බලය නිසා සහ මේ බලය නිසා අපි ඉස්සෙල්ලාම 10 නිව්ටන් නිසා මේ ඕලක්ෂය වටා භ්‍රමණය වෙන්න උත්සාහ කරනවා. මේ බලය නිසා 10 නිව්ටන් බලය නිසා මේ ඕලක්ෂය වටා භ්‍රමණය වෙන්න උත්සාහ කරන්නේ මේ දිශාව. ඇත්තටම මේකට කියන්නේ ගූර්ණයේ දිශාව කියලා නෙමෙයි. 10 නිව්ටන් වගේ ඕලක්ෂය මත ඇති කරන ගූර්ණයේ දිශාව එහෙම නෙමෙයි. හැබැයි මේ බලය නිසා එයා භ්‍රමණය වෙන්න හදන්නේ මේ දිශාව. ඒ කියන්නේ දක්ෂිනාවර්ත දිශාව. හරිද? ඒ නිසා වැරදියට තේරුම් ගන්න එපා ළමයි. ඒක ගූර්ණයේ දිශාව කියලා ඉදිරියේදී අපි විශේෂයෙන්ම සටහන් කරගමු අපි ඒක පිළිබඳව. හරි? 5 නිව්ටන් මගින් භ්‍රමණය කරන්න උත්සාහ කරන්නේ මේ දිශාව. හැබැයි 8 නිව්ටන් මගින් භ්‍රමණය කරන්න උත්සාහ කරන්නේ ඉහළට. පැහැදිලිද? දැන් කාරණාව එතනම තේරෙනවන්නේ. දැන් එහෙනම් අපිට පුළුවන් ඒ ඔස්සේ VG අයික්‍ය ලියාගන්න. එහෙනම් ඕලක්ෂේ වටා ගූර්ණය හොයනවා. කොයි දිශාවටද මට ගන්න වෙන භ්‍රමණය වෙන දිශාව ගන්න මේ දිශාව. හොඳ මම හොයනවා ඕලක්ෂේ වටා ගූර්ණය. හරි ටෝ නෝට් එතන ටෝ 0 සමානයි කියලා ගන්නවා. 10 නිව්ටන්ගෙන් එන එක ධන. 10 වැඩි කිරීම ලම්බක දුර මීටර 2යි. හරිද? ඒ වගේම තමයි 5 නිව්ටන්ගෙන් එන්නේ ධන අගයක්. 5 වැඩි කිරීම ලම්බක දුර බවට පත් වෙන්නේ ළමයි. හරියටම ඔයාලා බලන්න 4ක් කියලා එන්නේ. ඒ දෙකම ධන අගයන් විදිහට එනවා. තව 8 නිව්ටන්ගෙන් එන්නේ ඍණ අගයක්. ඒතර 8 වැඩි කරනවා. ඊට ලම්බක දුර මීටර 3ක් කියලා එන්නේ. මේක සුළු කරපුවම ඔයගලන්ට මෙතනින් 20ක් එනවා. මෙතනින් 20යි 40යි. 40න් අඩු වෙන්න ඕනේ 24ක්. උත්තර එනවා 16යි නිව්ටන් මීටර. ජූල් එහෙම දාන්න එපා. දැන් අපි කලිනුත් ඒක සාකච්ඡා කරා. පැහැදිලිද? ඔන්න තමයි සිම්පල් ලේවල උත්තරේ. දැන් එතකොට ඔන්න ගැටලුවක් එනවා. දැන් අපි ගූර්ණය හොයාගත්තා. ගූර්ණයේ දෛශික රාශියක් කියලා කිව්වනේ. එතකොට දැන් මේ ප්‍රශ්නය හදනකොටම දැන් ළමයා ගූර්ණයේ විශාලත්වය පමණයි හෙව්වේ. දැන් මම අර කොහොමද රතු පෑනෙන් දාගන්න ඕනේ කියන කාරණාව ඒක පසුවට සාකච්ඡා කරන්නම් කිව්වට මෙතනදී පොඩි අඩුවක් එනවා. මේ ගූර්ණයේ විශාලත්වය විතරයි හොයලා තියෙන දෛශික රාශියක විශාලත්වයක් විතරක් හෙව්වහම අපිට ලකුණු අඩුවෙන් තමයි හම්බෙන්නේ. මේකේ දිශාව පිළිබඳව පැහැදිලි කරන්න ඕනේ. ළමයි කිව්වොත් මේ වෙලාවේදී ගූර්ණයේ දිශාව දක්ෂිනාවර්ත වේ කියලා වැරදි නම. දක්ෂිනාවර්ත නෙමෙයි. ඒතර ගූර්ණයක දිශාව හොයාගන්න යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා. අපි ඒකට කියනවා මේ දකුණත් කස්කුරුප්පු මූලධර්මය කියලා. දකුණත් මූලධර්මය කියලා කියනවා. ඒක දකුණත් කස්කුරුප්පු මූලධර්මය. එතකොට එහෙමනම් අපිට පොඩ්ඩක් මේ ගණන් ටිකේ උත්තර වල ලියාගත්තනේ. මේ ලියාගත්ත එකට පල්ලෙහෙන්. හරි නැත්නම් උත්තර ලියාගන්න ඉඩ තියලා පල්ලෙහෙන් පොඩ්ඩක් දාගමු විශේෂ සටහනක් නැත්නම් මේ ප්‍රශ්න වලට පොඩි අඩුවක් තියෙනවා. දිශාව කියාගන්න බැරි වුණොත් එම අඩුවක් තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් පල්ලෙහෙන් විශේෂ සටහනක් දාගමු. රයිට් ලියාගන්න ගූර්ණයේ දිශාව ලබා ගැනීම සඳහා භාවිතා කරන දකුණත් කස්කුරුප්පු මූලධර්මය. දකුණත් කස්කුරුප්පු මූලධර්මය.
හොඳයි. එහෙනම් මේ සටහන දාගත්තට පස්සේ මොකක්ද ළමයි මේ දකුණත් කස්කුරුප මූලධර්මය. කියන්නේ දකුණත ගත්තොත් ළමයි අපි මහපොට ඇඟිල්ල හැර අනෙකුත් සියලුම ඇඟිල්ල යොමු කරනවා බලය නිසා ඒ අදාළ දෘಢ වස්තුව භ්‍රමණය වන දිශාවට. බලය නිසා භ්‍රමණය වන දිශාවට අපි යොමු කරනවා. උදාහරණයක් විදිහට බලමු 10 නිව්ටන් බලය නිසා ඒකට තියෙනට වඩා ලේසි 8 නිව්ටන්. 8 නිව්ටන්ට අපි ගමු. පස්සේ මම 10 නිව්ටන්ට පෙන්නන්න. 8 නිව්ටන්ගේ බලය මගින් උගලන්ට වෙන්නේ වාමාවර්ත භූර්ණයක් තමයි ඇති කරන්නේ. මම එහෙනම් ඒ දිශාවට මේ විදිහට මගේ මහපොට ඇඟිල්ල අර අනෙකුත් ඇඟිලි යොමු කරොත් ඔයගලන්ට මේ මහපොට ඇඟිල්ල යොමු වෙලා තියෙන්නේ තලයෙන් ඉවතට. ඔයගලන්ට බලන්න පුළුවන් තලයෙන් ඉවතට තමයි මහපොට ඇඟිල්ල යොමු වෙලා තියෙන්නේ. තලයෙන් ඉවතට මේ නිසා. එහෙනම් අපි කියනවා 8 නිව්ටන් මගින් ඕලක්ෂය මත ඇති කරන ගූර්ණය ඕලක්ෂය හරහා තලයෙන් ඉවතට තමයි පවතින්නේ. ඕලක්ෂය හරහා තලයෙන් ඉවතට පවතිනවා. පැහැදිලිද? ඒක තමයි ළමයි ගූර්ණයේ දිශාව. භ්‍රමණය දිශාව වාමාවර්ත වුණාට ගූර්ණයේ දිශාව ලැබෙන්නේ හරියටම ඕලක්ෂය හරහා නැත්නම් භ්‍රමණ ලක්ෂය හරහා තලයෙන් ඉවතට තමයි ලැබිලා තියෙන්නේ. පැහැදිලිද? එහෙනම් අපි අර දාගත්තු සටහන මෙන්න මෙහෙම කම්ප්ලීට් කරගමු යන්න. දක්නත් කස්කුරු මූලධර්මය කියලා ලියාගත්තා නේද? හරි එයාටද ලියාගමු. right භ්‍රමණ ලක්ෂය හරහා යම් කිසි බලයක් මගින් ඇති කරන ගූර්ණයේ දිශාව ලබා ගැනීමට දකුණතේ මහපොට ඇඟිල්ල හැර අනෙකුත් සියලුම ඇඟිලි දකුණතේ මහපොට ඇඟිල්ල හැර අනෙකුත් සියලුම ඇඟිලි බලය මගින් භ්‍රමණ ලක්ෂය වටා භ්‍රමණය ඇති කරන දිශාවට යොමු කළ විට දකුණතේ මහපොට ඇඟිල්ල යොමු වී පවතින දිශාව ගූර්ණයේ දිශාව ලෙස සලකනු ලැබේ. පැහැදිලිද? right. හොඳයි. දැන් එහෙනම් ඔයගොල්ලන්ට තේරෙනවා මේක තලයෙන් ඉවතට. එහෙනම් දැන් මට ළමයි මෙතනදී 16 නිව්ටන් මීටර් කියලා මේ ගණන් වලට ආවට පස්සේ විශාලත්වය හොයාගත්තට මට දැන් මෙතනදී පොඩි සටහනක් දාගන්න වෙනවා මේ වෙලාවේදී ගූර්ණයේ දිශාව. දැන් මේ තියෙන භ්‍රමණය වෙන දිශාවනේ. ගූර්ණයේ දිශාව පවතින ළමයි තලයෙන් ඉවතට. ඒක නිසා මම මෙහෙම පොඩි ඩොට් එකක් එකතු දාගන්නවා. මේක තේරුම තමයි ළමයි තලයෙන් ඉවතට කියන එක. අපි පැන්සල් එක තුඩ උනක් දකින්නේ මෙන්න මේ විදිහට නේද? හරි. ඒ පැන්සල් එක තුඩ දකින්නේ මේ විදිහට අපි ඉහළින් බැලුවොත් ඒතර අපි දන්න පැන්සල් යොමු වෙලා තියෙන්නේ මේ පැත්තට නේ. තුඩ යොමු වෙලා තියෙන්නේ මේ පැත්තට. ඒක තලයෙන් ඉවතට මෙන්න මේ විදිහට සටහන් කරගන්න පුළුවන්. හරි දැන් මේ තමයි ළමයි A කියන පාර්ට් එකට ලබා ගන්න පිළිතුර. මම යනවා මේ විදිහටම B සඳහා පිළිතුරක් ලබා ගන්න. හරි. B ගානේදී ඔයගොල්ලන්ට තිබ්බේ මෙන්න මේ වගේ පද්ධතියක්. ඕලක්ෂය වටා ගූර්ණය ගන්නකොට දැන් මට අවශ්‍ය වෙනවා මේක ස්පීඩ් හදන්න පුළුවන්. නමුත් අපි සරලව වැඩේ යමු. දැන් 5 නිව්ටන් වලින් භ්‍රමණය වෙන දිශාව වෙන්නේ මේ පැත්තට. 8 නිව්ටන්ගෙන් භ්‍රමණය වෙන දිශාව වෙන්නේ මේ පැත්තට. ඕලක්ෂය වටා 4 නිව්ටන්ගෙන් භ්‍රමණය වෙන දිශාව වෙන්නේ මේ පැත්තට. ඒ කියන්නේ වාමාවර්ත. මෙයා දක්ෂිනාවර්ත. මෙයා වාමාවර්ත. නේ? right. දැන් එහෙනම් මම ඕලක්ෂය වටා ගන්නකොට ළමයි දැන් නිශ්චිත දිශාවක් අරන් තියෙනවා මේ පැත්තට කියලා නේ. ඔයාලට පේන හැටි දක්ෂිනාවර්ත. එහෙනම් ඕලක්ෂය වටා දක්ෂිනාවර්ත තමයි මම ගන්නේ. දක්ෂිනාවර්ත ගන්නකොට ඒ ඔක්කොම දන වෙනවා. එහෙනම් දන වෙන්නේ කවුද? 5 නිව්ටන් දන වෙනවා. 5 වැඩි කිරි මෙයාට තියෙන දුර 2යි. එයාගෙන් ඉන්නේ ධනාගය. මේ පැත්තට නෙගatti. මේ පැත්තට කරකිනකොට ළමයි මේ බලන්න මේ පැත්තට කරකිනකොට මේ 8 නිව්ටන් අනිත් පැත්තට තමයි කරකවන්න උත්සාහ කරන්නේ. ඒ කියන්නේ ඒකේ ඍණාගයක් ඉන්නේ. එහෙනම් මට එනවා ඍණ වැඩි කිරි මට වැඩි. ඍණ 8 වැඩි කිරිම 2යි. එතන මේ පැත්තට කරකවනවා කියලා කිව්වේනේ. sorry. මේ පැත්තටනේ. හරි මේ පැත්තට කරකවනකොට මෙයා ඍණ වුණානේ. මේ පැත්තට කරකවනකොට ළමයි 4 නිව්ටන් ඉන්නේ ඍණාගය. එයා යන්නේ වාමාවර්ත. මම ගන්නේ දක්ෂිනාවර්ත. මේ පද්ධතිය. එහෙනම් එතනත් තියෙන්නේ ඍණ 4 වැඩි කිරීම ඕලක්ෂය ඉඳලා තියෙන දුර 4. ඔන්න ඔය ආකාරයට සුළු වෙලා ඉතින් ඔයගොල්ලන්ට මෙතනින් එනවා 10ක් ධන 10යි. මෙතනින් ඍණ 16යි මෙතන ඍණ 16යි. ඍණ 32යි. ඍණ 32කින් 10ක් ගියාම ඍණ 22යි නිව්ටන් මීටර. તો ඍණ 22යි කියන එකේ තේරුම තමයි මේ ගත්තු දිශාවට මේ තියෙන්නේ. එහෙනම් අනිත් දිශාවට තමයි භ්‍රමණය වෙන්නේ. ඒ කියනවා 22යි නිව්ටන් මීටර කියලා මේ දිශාව. වාමාවර්ත දිශාවට තමයි භ්‍රමණය වෙන්නේ උත්සාහ කරනවා. වාමාවර්ත දිශාවට භ්‍රමණය වෙනවා කියලා කියන ළමයි ගූර්ණයේ සම්ප්‍රයුක්ත දිශාව ඕලක්ෂය හරහා පවතින ළමයි තලයෙන් නියත. නැවත මට අවසාන උත්තරය ලැබෙනවා
තලයේ නියුතර කියලා. හරි. තලයේ නියුතර. මේ වෙලාවේදී තලයේ නියුතර කියලා තමයි ලැබුණේ. නමුත් ළමයි දැන් මට පොඩි ගැටලුවක් එනවා මේ සිම්පල් B අවස්ථාවේදී දැන් ඕගොල්ලන්ට ඒ වෙලාවේදී ළමයි සංප්‍රයුක්තය ලැබුණේ. හරි. සංප්‍රයුක්ත ලැබුණේ ඒත් මේ දිශාවට නේද තමයි සංප්‍රයුක්තය ලැබුණේ. සංප්‍රයුක්ත මේ දිශාවට ලැබුණා කියලා කියන්නේ තලයේ නිවතට නෙමෙයි මේ වෙලාවේ දෙන්න ඕනේ. පොඩ්ඩක් ඒක නිවැරදි කරගන්න. සිම්පල් ඒ වෙලාවේ සංප්‍රයුක්ත මේ දිශාවට ආව කියලා කියන්නේ ඒ දිශාවට මම සංප්‍රයුක්තය යොමු කරලා බලුවොත් එතකොට මහ පොළොවේ යොමු වෙන්නේ තලයේ තුලට ළම. එහෙනම් සිම්පල් ඒ වලදී එන්න ඕනේ තලයේ තුලට. එහෙනම් තලයේ තුලදී අපි මෙන්න මෙහෙම සටහනක් තමයි දාගන්නේ. හරි. කතික සටහනක් යොමු කරපුවාම ඒකේ අදහස තලයේ තුලට කියනවායි. මෙතනදී අපි එනම් ඩොට් ලකුණක් තමයි තියාගන්නේ. මේක තලයේ නිවත. ඒක පොඩ්ඩක් නිවැරදි කරගන්නවා. යා සිම්පල් ඒ වලදී තලයේ තුලට තමයි සංප්‍රයුක්ත ගූර්ණය එන්නේ. සිම්පල් B එකේදී තලයේ නිවතට කියලා එනවා. අපි යමු ඊට C අවස්ථාව. C අවස්ථාවට ගිහිල්ලා බලුවොත් ඒ වෙලාවේදී ඔය බලන්න නම එකත් ඉක්මනින් කරගත්තොත් අපි මෙයාගෙන් එනවා මේ දිශාවට මේ 5 නිව්ටන්ගෙන් එන්නේ. අර අපි කලින් කතා කරපු අවස්ථාව. මෙයාගෙන් එනවා මේ දිශාවට, මෙයාගෙන් එනවා මේ දිශාවට. right. දැන් අපි එහෙනම් සංප්‍රයුක්තය අරන් තියෙන්නේ දක්ෂිනාවර්ත. දක්ෂිනාවර්ත බලන්න දක්ෂිනාවර්ත ගන්නකොට ළමයි 5 නිව්ටන්ගෙන් එන්නේ දාන්න. එහෙනම් 5 වැඩි කිරීම යාට තියෙන දුර 2යි කියලා එනවා. දාන්න. ඒ වගේම තමයි මේ දක්ෂිනාවර්ත ගන්නකොට 4 නිව්ටන්ගෙන් ඉන්නේ දාන්න. 4 වැඩි කිරීම යාට තියෙන දුර මීටර් 1යි කියලා එනවා. මම මේ දිශාවට කරකිනකොට දක්ෂිනාවර්තව මෙහා යන්නේ වාමවට අනිත් පැත්තට. 5යි නිව්ටන්. මේක ඍණ 5 වැඩි කිරීම 2යි කියලා දුර. පේනවනේ. එතන ළමයි මෙයාට මෙයා කැපිලා යනවා. අවසාන ඉතුරු වෙන්නේ 4යි නිව්ටන් මීටර. එහෙනම් ආව අපිට දක්ෂිනාවර්ත භ්‍රමණය වෙන දිශාවට එන්නේ කියලා. ඒතර එහෙනම් අපිට එතනදී හොයාගන්න පුළුවන් ළමයි ගූර්ණයේ දිශාව වෙන්නේ හරියටම ඔයගොල්ලෝ බලන්න මේ දිශාවට. ඒ කියන්නේ ඵලය තුලට කියලා තමයි එන්නේ. ඵලය තුලට. ඒ කියන්නේ ඵලය තුලට එන දිශාව. පැහැදිලි? ඔය තියෙන තමයි අපි සාකච්ඡා කරේ C වල පිළිතුර. C වල පිළිතුර තමයි ලබන්නේ. බලන්න හරිද කියලා. හරි? ඊට පස්සේ අපි යනවා D වලට. D වලට ගිහිල්ලා බලුවොත් එහෙම එතනදී ලැබෙන පිළිතුර අපි බලමු. දැන් එතනදී තමයි පැහැදිලි ලෙස ඔයගලන්ට පේන්නේ නැති මේ 2යි නිව්ටන් සහ 4යි නිව්ටන් කියන බලය දිහා බලන්න. ඒ වෙලාවේදී බලය පැහැදිලි ලෙසම පේන්නේ නැති ඕලක්ෂය හරහා යනවා. ඒක ළඟ ක්‍රියාරේඛාව ඕලක්ෂය හරහා යනවා. එතකොට 4යි නිව්ටන් කියන සහ 2යි නිව්ටන් ගෙන් කොයිම ආකාරයකවත් ගූර්ණයක් ඇති වෙන්නේ නැහැ. කියන්නේ භ්‍රමණය වීමට හේතු සාධකයක් වෙන්නේ නැහැ. හරිද? භ්‍රමණය වීමට හේතු සාධකයක් වෙන්නේ 4යි නිව්ටන්. ඒ කියන්නේ යා මේ දිශාවට ඇති කරනවා. භ්‍රමණය කරන්න උත්සාහ කරනවා මේ දිශාවට. මෙයාත් උත්සාහ කරන්නේ මේ දිශාවටම තමයි. එහෙනම් ළමයි පැහැදිලි ලෙසම ගත්තොත් මේක දක්ෂිනාවර්ත දිශාවට භ්‍රමණය වෙන්න උත්සාහ කරනවා. අපි එහෙනම් මේ දිශාවට එයාගේ සංප්‍රයුක්ත ගූර්ණය හොයලා බලමු. ලේසියෙන් උත්තර එනවා. 4 වැඩි කිරීම ලම්බක දුර වෙන්නේ මීටර 4යි. තේරෙනවනේ? මීටර 4යි. 8 වැඩි කිරීම ලම්බක දුර වෙන්නේ ඒත් මීටර 4යි. ධන 8 වැඩි කිරීම මීටර 7. මෙතනින් එනවා 16ක්, මෙතනින් එනවා 32ක්. උත්තර එනවා 48යි නිව්ටන් මීටර කියලා. 48යි නිව්ටන් මීටර. නමුත් භ්‍රමණය වන දිශාව ඇවිල්ලා තින්නේ දක්ෂිනාවර්ත දිශාව. එතකොට අපි ගූර්ණ දිශාව, සංප්‍රයුක්ත ගූර්ණ දිශාව වෙලා බලුවොත් ඒකත් එන්නේ ළමයි ඵලය තුලට කියලා තමයි. ඵලය තුලට තමයි. මොන ආකාරය. දැන් පැහැදිලිද පද්ධති වල අපි සංප්‍රයුක්ත ගූර්ණ හොයපු විදිහත් ඒ වගේම ඒගොල්ලන්ගේ දිශාව හොයාගත්තු විදිහත් ඒ වගේම පද්ධතිය භ්‍රමණය වන දිශාව හොයාගත්තු විදිහ. පැහැදිලිද? ගූර්ණ දිශාව සහ භ්‍රමණය දිශාව, භ්‍රමණය වන දිශාව වගේම අපි සංප්‍රයුක්ත ගූර්ණයක් මේ වෙලාවේදී හොයාගත්තා. right. හොඳයි. දැන් එහෙනම් ළමයි මූලික කරුණු කාරණා ඔය විදිහට අපි සාකච්ඡා කරලා තියෙනවා. දැන් අපි තවත් ඉස්සරහට යන්න තමයි උත්සාහ කරන්නේ. හරිද? එහෙනම් අපි ළමයි මෙතනින් නවතින්න තව ඉස්සරහට මාතෘකාවක් ලියාගන්න මේ විදිහට. ලියාගන්න ගූර්ණ පිළිබඳ මූල ධර්මය වැදගත් මූල ධර්මය. මේක හරි සුවිශේෂී. ගූර්ණ පිළිබඳ මූල ධර්මය. මේක අනිවාර්යයෙන්ම අපි දැනගෙන තියෙන්න ඕන මූල ධර්මය. right. මාතෘකාව සටහන් කරගන්න කියලා හිතනවා. හොඳයි. ගූර්ණ පිළිබඳ මූල ධර්ම. මොකක්ද ළමයි මේ ගූර්ණ පිළිබඳ මූල ධර්මය කියලා කියන්නේ? හරි සුවිශේෂී මේ මූල ධර්ම. සුවිශේෂී වෙන්න හේතුව තමයි ළමයි
මේක ඔප්පු කිරීමක් අපි සිදු කරන්නේ නැහැ. ඔප්පු කිරීම ලේසි පහසු වැඩක් නෙමෙයි. මේක ඔප්පු කිරීම. නමුත් අපිට මේකේ අවසාන රිසල්ට් එක හරි වැදගත්. මේ ඔප්පු කිරීමෙන් අවසානයේ දෙන රිසල්ට් එක මේ රිසල්ට් එක අපිට හරි වැදගත් වෙනවා ඉදිරි ගණනයේ කිරීම සඳහා. මොකක්ද මේ රිසල්ට් එක? මොකක්ද මේ මූලධර්මය? අමාරුවෙන් හොයාගත්තු මූලධර්මය. හරි වැදගත්. අපි බලමු. මෙන්න තියෙනවාමයි දෘඪ වස්තුව. හරි? එයා මත එදිලා තියෙනවා මෙන්න මේ විදිහට බල කිහිපයක්. මේක මම ගන්නවා F1. මෙතන තියෙනවා තමයි F2 කියලා බලය. මෙතන එදිලා තියෙනවා F3 කියලා බලය. හරි? ඒතර මම ගන්නම් යම්කිසි ලක්ෂයක්. මම මේ ලක්ෂය ගන්නවා ළමයි මෙතන මේ ලක්ෂය ගන්න O ලක්ෂය කියලා. O ලක්ෂයේ තියෙන ලම්බක දුර මට එනවා D1. එතකොට F2ට තියෙන දුර එනවා D2. F3ට දුර එනවා මට D3 කියලා. මට ඔම ගන්න පුළුවන්. එතකොට මට ළමයි O ලක්ෂය වටා මෙයාගේ ගූර්ණය හොයන්න පුළුවන්. පැහැදිලි ලෙස මට ඔයගොල්ලන්ට කිව්වොත් මෙයාලගේ ගූර්ණය හොයන්න කියලා. ඔන්න බලන්න. මෙයාගෙන් ඉන්නේ අපි දන්නවා මේ දිශාවට. මෙයාගෙන් මේ දිශාවට. මෙයාගෙන් ඉන්නේ මේ දිශාවට. දැන් ඔයාලට කිව්වොත් O ලක්ෂය වටා ගූර්ණය හොයන්න කියලා කියනවා. මම මෙතන ලියනවා. O ලක්ෂය වටා ගූර්ණය. හරි. ඒක භ්‍රමණ දිශාවත් එක්ක ඕන මෙහෙම ලියනවා. මේ දිශාවට ගත්තොත් එතකොට එනවා ළමයි F1 වැඩි කිරීම D1, F2 වැඩි කිරීම D2, ඍණ එනවා F3 වැඩි කිරීම D3. දැන් මේ මොකද්ද අපිට ඇවිල්ලා තියෙන්නේ? මේ O ලක්ෂය වටා සංප්‍රයුක්ත ගූර්ණය. පැහැදිලිද? ඒ කියන්නේ ගූර්ණවල VG ඓක්‍ය තමයි මම මේ අරන් තියෙන්නේ. ළමයි මේකෙදි කියන හරිය සුවිශේෂී දෙයක්. මේ බල තුන තියෙනවා ළමයි. මේ බල තුනට දිශාවල් තුනක් තියෙනවා. ඒකතල බල තුනක් පැහැදිලි ලෙසම ගත්තොත් ඒකතල බල තුනක් තලීය බල තුනක් ඒ ඒකතල බල තුනේ ගත්තොත් ළමයි එකම තලයක් තියෙන බල තුනේ සංප්‍රයුක්ත බලයක් තියෙනවා මේ බල තුනේම ක්‍රියාවලිය සිදු කරන තනි බලයක් තියෙනවා අපි ඒකට කියනවා සංප්‍රයුක්ත බලය කියලා සංප්‍රයුක්ත බලය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් කෙටි සටහනක් වලට දාගන්න පුළුවන් හරි බල පද්ධතියක සියලුම බල මගින් ඇති කරන right සංසිද්ධිය නැත්නම් ක්‍රියාවලියම ඇති කරන තනි බලය සංප්‍රයුක්ත බලයයි කියනු ලැබේ. එතකොට මේ සංප්‍රයුක්ත බලය යම් කිසි දිශාවක් ඔස්සේ පවතිනවා නම් නිශ්චිත දිශාවක් ඔස්සේ අනිවාර්යයි. මේ බල තුනේම සංප්‍රයුක්ත බලය. අපි ගමු ඒ බලය මෙන්න මේ මම දන්නේ හරියටම කොහෙන් ක්‍රියාත්මක වෙනවද කියලා. මම නිකන් ගන්නනවා මේ දිශාවට පවතිනවායි කියලා. එතකොට මේ සංප්‍රයුක්ත බලයේ විශාලතම R කියලා ගන්න. ඔක තමයි රිසල්ටන්ට් එක. රිසල්ටන්ට් නිසා අපි R කියලා ගත්තා. හරි? සංප්‍රයුක්ත බලය. දැන් එතකොට මේ සංප්‍රයුක්ත බලයට මම තව ටිකක් ආනත කරලා ගන්න. තව ටිකක් ආනත කරලා ගන්න. මොකද මේ 3 දිශාවට මෙහෙම ගන්නවා. right? මේ තියෙන R කියන සංප්‍රයුක්ත බලය. එතකොට තමයි මේ R ට තියෙන ලම්බක දුරක් තියෙනවා. දැන් එයා යම්කිසි ක්‍රියා රේඛාවක් ඔස්සේ සංප්‍රයුක්ත බලය පවතින පුළුවන් නිශ්චිත දැනකින් පවතිනවා අනිවාර්යයෙන්. F1, F2, F3 ට අදාළ සංප්‍රයුක්ත බලය නිශ්චිත ස්ථානයකින් නිශ්චිත අක්ෂයක් කරා පවතිනවා. එයාගේ ක්‍රියා රේඛාවට නිශ්චිත ස්ථානයක් තියෙනවා. එතකොට ළමයි ඒ අදාළ ක්‍රියා රේඛාවට ලම්බක දුරක් පවතිනවා. O ලක්ෂයේ සිට. හරිද? මම ඒක ගන්න D කියලා. එතකොට ළමයි මේ බල තුනේම සංප්‍රයුක්ත බලය මට R කියලා ගන්න පුළුවන් නම් මේ සංප්‍රයුක්ත බලය මගින් O ලක්ෂය වට ඇති කරනවානේ ගූර්ණය. හරිද? මේ බල තුනේම සංප්‍රයුක්ත බලය මගින් O ලක්ෂය වට ඇති කරනවා ගූර්ණය. මේ ගූර්ණය සමාන වෙනවා එක් බලය මගින් O ලක්ෂය වට ඇති කරන ගූර්ණවල VGI කියලා. එතකොට ළමයි මම පැත්තකින් ලියනවා මෙන්න මෙහෙම. මොකක්ද පැත්තකින් ලියන්නේ? right බල පද්ධතියේ සංප්‍රයුක්ත බලය R නම් හරි එමගින් O ලක්ෂය වටා ඇති කරන ගූර්ණය. ඇති කරන ගූර්ණය මට ලියන්න පුළුවන් τ O සමානයි. right මම අරන් තියෙන්නේ ළමයි දිශා උඩට කියලානේ. එහෙනම් සංප්‍රයුක්ත බලය මට ගන්න වෙන්නේ 15ට කියලා. හරි 15ට කියලා ගන්නවා. මොකද දැන් මේ τ නෝට් එක සංප්‍රයුක්තය අරන් තියෙන්නේ මම මේ දිශාවට නිසා මෙයාගේ සංප්‍රයුක්තය මම මේ දිශාවටම ගන්නවා. එහෙනම් ඒ දිශාවට එනකොට එන්නේ R වැඩි කිරීම D කියලා. ඔය සංප්‍රයුක්තයේ දිශාව VGI එකෙන් එන දිශාවම වෙන්න ඕනේ. දිශාවන් දෙකකට පවතින්න බෑ. මම නිකන් හිතලා දාගත්තේ උඩට කියලා. දැන් ඔක මම අනිත් පැත්තට මාරු කරගත්තා. හරි. ඒක වැරද්දක් හිතන්න බෑ ඔයගොල්ලන්ට. දැන් ඒකට R මගින් ඇති කරන්නේ නම් O ලක්ෂය වට මෙන්න මේ පැත්තට ගූර්ණය. සංප්‍රයුක්ත බලය මගින් ඇති කරන්නේ මේ වගේ ගූර්ණයක්. ඒතර නිශ්චිත ලම්බක දුරකුත් තියෙනවා D කියලා. පැහැදිලිව පේනවා නේද ඔයගොල්ලන්ට? දැන් ඒක අපි දන්නේ නැහැ කොතනින්ද තියෙන්නේ කොයි දුරද මේ R විශාලත්වය අපි දන්නේ නැහැ.
මුකුත්ම දන්නේ නැහැ. අපි දැන් ඒක හොයාගත්තොත් සම්ප්‍රයුක්ත බලයන්ගෙන් R හොයාගත්තොත් අපිට මෙතනදී මූල ධර්මයට අනුව නිශ්චිත දුර හොයාගන්න පුළුවන් මේ සම්බන්ධතාවය ගත්තොත්. මොකද ගූර්ණ පිළිබඳ මූල ධර්මයට අනුව මේ වෙලාවේදී අපිට ගන්න පුළුවන් සම්ප්‍රයුක්ත බලය මගින් ඇති කරන ගූර්ණය සමාන වෙනවා එක් බලය මගින් ඇති කරන ගූර්ණවල බීජීය ඓක්‍යයට. ඒ කියන්නේ F1 D1 ධන F2 D2 ඍණ F3 D3. කාරණාව පැහැදිලි කියලා හිතන්න. මේක හරි සුවිශේෂී ගූර්ණ මූල ධර්මයක්. දැන් මට මේක දිහා බලන්න මේක ඔප්පු කරන්න බෑ නම. මොකද මට ඒක ඔප්පු කරන්න බැරි R වල ලියන්න ඕනේ F1 F2 F3 ගේ සම්ප්‍රයුක්ත බලය විදියට. ඒතර F1 F2 F3 ඇසුරෙන් R වල ලියා ගන්න පුළුවන් වුණොත් ඒක D ගෙන් වැඩි කරලා අවසානයේදී මට මේ රිසල්ටන්ට් එකම ගන්න පුළුවන්. මේ රිසල්ටන්ට් එකම ගන්න තිබ්බා. නමුත් මට ඒ ඔප්පු කිරීම මෙතනදී සිදු කරන්න බෑ. ඔයගලන්ටම තේරෙනවා කොච්චර අපහසුද කියලා සිදු කරන එක. හරි? එහෙනම් දැන් තේරෙනවා. අපිට වැදගත් වෙන්නේ ඔප්පු කිරීම නෙමෙයි. අවසාන රිසල්ට් එක ගණනය කිරීම. දැන් පැහැදිලිද මේ කතාව? හරි. එහෙනම් අපිට පුළුවන් නේද ගූර්ණ පිළිබඳ මූල ධර්මයක් යොදා ගන්න. ගූර්ණ පිළිබඳ මූල ධර්මයක් දැන් යොදා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් සටහන් කරලා මෙන්න මේ විදිහට ලියාගන්න මෙන්න මේ විදිහට යම්කිසි වස්තු පද්ධතියක් මත යෙදෙන බල පද්ධතියක සංප්‍රයුක්ත බලයක් පවතිනවා. සංප්‍රයුක්ත බලයක් පවතිනම් එම සංප්‍රයුක්ත බලය මගින් පද්ධතියේ යම්කිසි ලක්ෂයක් වටා ඇති කරන ගූර්ණය පද්ධතියේ යම්කිසි ලක්ෂයක් මත ඇති කරන ගූර්ණය වටා නෙවෙයි. පද්ධතියේ යම්කිසි ලක්ෂයක් මත ඇති කරන ගූර්ණය කමා පද්ධතියේ එක් බලය මගින් එම ලක්ෂය මත ඇති කරන ගූර්ණවල බීජීය ඓක්‍යයට සමාන වේ. පැහැදිලිද? හරි වැදගත් ප්‍රතිඵලයක් තමයි ඔයගලන්ට මම මේ වෙලාවේදී ලබා දුන්නේ. එහෙනම් ඔයගලන්ට පුළුවන් මේ සටහන දාගෙන මේ රූප සටහන ඇඳගෙන මේ සියලුම දේවල් ටික ඔයගලන්ගේ නෝට් එකේ සටහන් කරගන්න පුළුවන්. හරි? ඉතා ඉක්මනින් මේ නෝට් එක දාගන්න. හරි? හොඳයි. right මම හිතනවා එහෙනම් ඔයගොල්ලෝ නෝට් එක දාගන්න ඇති කියලා. right එතකොට දැන් එහෙනම් අපි යනවා ළමයි මෙන්න මේ ක්‍රියාවලිය පාවිච්චි කරලා නොයෙකුත් ගණනය කිරීම වදන් අපිට ඉදිරියේදී නොයෙක් ගණන් හම්බෙන්නේ මේ ගූර්ණ කතන්දරේ පාවිච්චි කරලා මේ ගූර්ණ මූලධර්මයේ පාවිච්චි කරලා බලන්න නොයෙකුත් ගණන් හම්බෙයි. මම මේ ගාණක් දෙන්න කලින් අර මම කලින් වීඩියෝ එකේදී කිව්වා ඔයගලන්ට තව ගාණක් දෙන්නම් හදන්න කියලා මේ ගූර්ණයේ සම්බන්ධව සම්ප්‍රයුක්ත ගූර්ණ වෙනකොට තව ගාණක් දෙන්නම් කියලා කිව්වනේ. ඒ ගාණත් එක්ක තව ගණන් ටිකක් එකතු කරලා මම ඔයගලන්ට දැන් ගණන් ටිකක් දෙන්න යනවා. ඒ අතරම ඒ ගණන් ටිකක් දෙන ගමන් මේකේ තව කම්ප්ලීට් කරන්න ඕන තව කාරණා ටිකක් තියෙනවා. මොකද විශේෂිත කාරණාවක් තියෙනවා මෙතනදී මෙන්න මේකේ අහුවෙන එරේ එකක් තියෙනවා. ඒ එරේ එක මම සාකච්ඡා කරන්න. සමහර වෙලාවට තියෙනවා ළමයි බල පද්ධතියක් තියෙනවා. බල පද්ධතියක් තිබුණාට ඒකේ සංප්‍රයුක්ත බලයක් නැහැ. සංප්‍රයුක්ත බලයක් නැත්තම් සංප්‍රයුක්ත ගූර්ණයක් නැති වෙනවනේ. සංප්‍රයුක්ත බලයක් නැති වෙනකොට මේ කියන කතන්දරයේ හැටියට සංප්‍රයුක්ත ගූර්ණය ශුන්‍ය වෙනවා. හැබැයි ළමයි එයාගේ පද්ධතියේ සංප්‍රයුක්ත බලය නැති වුණාට ගූර්ණයක් තියෙන අවස්ථා එනවා ළමයි. සංප්‍රයුක්ත බලය ශුන්‍යයි. ඒක හිතලා බලනවා මේ කියන කාරණා. සංප්‍රයුක්ත බලය ශුන්‍යයි. R එක බිඳුවයි. හැබැයි පද්ධතියේ ගූර්ණයක් තියෙනවා. අන්න එවැනි සුවිශේෂී අවස්ථා එනවා. ඒ කියන්නේ මේ ගූර්ණ මූලධර්මෙදි පොඩි එරේකක් වෙන අවස්ථාවක් එනවා. අන්න එරේක එන අවස්ථා එකයි තියෙන්නේ. අපි ඒ අවස්ථාවේදී කියන අය බල පද්ධතිය බල යුග්මයක් කියලා. බල යුග්මයක්. හරිද? ඒ නිසා ඒ පිළිබඳව සාකච්ඡා කරන්න ඕන නිසා මම ගණන් වලට යන්න කලින් මට හිතුණා ඒ තියරි එකක් කම්ප්ලීට් කරන්න හොඳයි කියලා. හරි? එහෙනම් අපි ඒ තියරි එකක් පොඩ්ඩක් කම්ප්ලීට් කරගෙන යන්න. හොඳයි. එහෙනම් මේ ටික සටහන් කරගත්තු ළමයින් පුළුවන්. දැන් පොඩි සටහනක් දාන්න. දැන් මම ගණන් හදන්න හදිස්සි නොවීමුකෝ අපි. මේ නෝට් එකක් දාගන්නකො ලියා ගන්න මෙන්න මේක. ලියා ගන්න එකිනෙකට සමාන්තර බල දෙකක සංප්‍රයුක්ත ගූර්ණය. එකිනෙකට සමාන්තර බල දෙකක සංප්‍රයුක්ත ගූර්ණය. දැන් නෝට් එක දාගත්තු ළමයි.
නෝට් එක කියන්නේ මාතෘකාව දාගත්තු ළමයින්ට පුළුවන් දැන් මෙන්න මේ ටිකට යන්න. හරි. මුලින්ම මම ගන්නවා පළවෙනි අවස්ථාව තමයි. මාතෘකාව හැටියට යන්නේ. හරි. පළවෙනි අවස්ථාව එකිනෙකට සමාන්තර බල දෙක එකම දිශාවේ පවතිනකොට. එහෙනම් මම ලියනවා බල දෙකෙහි දිශාව එකම දිශාවේ පවතින විට. බල දෙකෙහි දිශාව එකම දිශාවේ පවතින විට. එතකොට බලන්න ළමයි මේ වෙලාවේදී ගූර්ණය ලැබෙන විදිහ. මම බල දෙකක් ගන්නවා මෙන්න මේ විදිහ. F1 F2. හරි. දැන් බල දෙකේම දිශාව ගත්තොත් ළමයි එකම දිශාවට තියෙන්නේ. එහෙනම් මට පැත්තකින් ලියා ගන්න පුළුවන් ළමයි සංප්‍රයුක්ත බලය පිළිබඳව. දැන් අවබෝධය තියෙනවනේ. සංප්‍රයුක්ත බලයේ විශාලත්වය මට එනවා. නැත්නම් අපි R කියනවා. R ගේ විශාලත්වය වෙනවා F1 ධන F2. ආයෙ කතා දෙකක් නැහැ. සංප්‍රයුක්ත බලයේ විශාලත්වය වෙනවා F1 ධන F2. හරි. දැන් මම මේ උත්සාහ කරන්නේ මේ දෙදෙනාටම අදාළ සංප්‍රයුක්ත බලය කොහෙන්ද පවතින්නේ? සංප්‍රයුක්ත බලය ගන්නත් දැන් අවබෝධයක් තියෙන්න බෑ. සංප්‍රයුක්ත බලය කොහෙන්ද පවතින්නේ කියන එක තමයි මෙතනදී සටහන් කරන්නේ. ඒ තැන හොයාගන්න. බලයේ විශාලත්වය හොයාගෙන බලයේ ක්‍රියාත්මක වෙන තැන හොයාගන්න පාවිච්චි කරන්නේ අර කලින් කතා කරපු ගූර්ණ මූලධර්මයමයි. දැන් මෙතනදී ඕනනම් ගානක් විදිහට හිතාගෙනත් අපිට ඇප්ලයි කරන්න පුළුවන්. ගූර්ණ මූලධර්මය, ගූර්ණ පිළිබඳ මූලධර්මය දැන් මම මෙතනදී පාවිච්චි කරන්න යනවා. දැන් බලන්න තමයි සංප්‍රයුක්ත බලයේ විශාලත්වය හොයාගත්තා. දැන් මෙතන විශාලත්වය. මම දැන් මේ හොයාගත්තේ විශාලත්වය. නමුත් අපි දන්නවනේ මේකට නිශ්චිත දිශාවක් තියෙනවා නැත්නම් ක්‍රියා රේඛාවක් තියෙනවා කියන්නේ. දැන් අපි හොයාගන්න ඕනේ ක්‍රියා රේඛාව. ක්‍රියා රේඛාව කොහෙන් පවතිනවද? හරිද නේද? ක්‍රියා රේඛාව අනිවාර්යෙන් පවතින්න ඕනේ එකම දිශාව පවතින බල දෙකක නම්. අනිවාර්යෙන් ක්‍රියා රේඛාව මේ අතරමැද්දෙන් තමයි පවතින්නේ. දෙපැත්තේ කොහෙවත් තියෙන්න බෑ. ක්‍රියා රේඛාව අනිවාර්යෙන් අතරමැද්දේ තියෙනවා. පැහැදිලිද මම කියන්නේ? අනිවාර්යයෙන් බල දෙකෙහි සංප්‍රයුක්ත බලය මැද්දෙන් තමයි ක්‍රියා කරන්න ඕනේ. ඒක ඕන තරම් උදාහරණ වලින් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ගත්තොත් මෙන්න මේ වගේ සැහැල්ලු දණ්ඩක් ස්කන්ධ නැති දණ්ඩක මෙතනින් ස්කන්ධ එකක් එල්ලුවොත් මේ පැත්තට බර ක්‍රියාත්මක වෙනවා. අපි මෙයාව බැලන්ස් කරන්න ඕන නම් ළමයි අපි යොදන්න ඕනේ බලය මැද්දෙන් ඉහළට මෙන්න මේවා. අපි පද්ධතියක් බැලන්ස් කරනවා කියලා කියන්නේ මේ බල දෙකේ සංප්‍රයුක්තය M1G M2G ගත්තොත් මේ බල දෙකේ සංප්‍රයුක්ත බලය ක්‍රියාත්මක වෙන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට සමාන බලයක් ක්‍රියාත්මක වෙන විදිහට සකස් කරනවා. ඒතර මම මෙතනින් සම්බන්ධ කරපුවම F බලය ඉහළට පවතිනවා. දෙන බාහිර බලය. ඒතර මේ දෙනාගේ සංප්‍රයුක්ත බලය පවතින්නේ පහළට. මැද්දෙන් පහළට ඔය විදිහට පවතිනවා. ඒ කියන්නේ බල දෙකේ සංප්‍රයුක්තය අතරමැද්දෙන් පහළට තමයි තිබුණේ. ඒ පිළිබඳව අපිට අදහසක් වෙන අනිවාර්යයෙන් බල දෙකේ දිශාව එකම දිශාවට පවතිනකොට සංප්‍රයුක්ත බලය මේ අතරමැද්දෙන් පවතින්නේ බල දෙකෙහි දිශාවටම. එහෙනම් ඔයගලන්ට ලියන්න පුළුවන් ක්‍රියා රේඛාව සම්බන්ධ ලියද්දී F1 F2 අතරමැදිව F1 සහ F2 හි දිශාවටම පවතී. F1 හා F2 අතරමැදිව F1 සහ F2 හි දිශාවටම පවතී කියලා ලියා ගන්න පුළුවන්. අතරමැදිව කියලා කියන්නේ හරියට මැද්දෙන් තියනවා කියන එක නෙමෙයි. අතරමැදිව කොහේ හරි තැනකින් තියෙන්න පුළුවන්. ඒ තැන දැන් හොයාගන්න ඕනේ. අපි හොයමු. දැන් මේ විදිහට R බලය ක්‍රියාත්මක වෙනවා. එතන මෙතන තියෙන දුර මම හොයාගත්තොත් සිම්පල් A ලම්බක දුර මම ගන්නවා සිම්පල් A කියලා. මම ලම්බක දුර ගන්නවා සිම්පල්. මෙතන තියෙන ලම්බක දුර සිම්පල් B කියලා ගන්නවා. දැන් මම A සහ B තමයි හොයන්නේ. එතකොට එහෙමනම් මට ගන්න පුළුවන් ගමයි දැන් R කියලා කියන්නේ මේ F1 F2 වෙනවන යන සංප්‍රයුක්ත බලයනේ. හරිද? ඒ කියන්නේ වෙන පද්ධතියක්. ඒතකොට සංප්‍රයුක්ත බලය මේ දෙන්නගේ ක්‍රියාවලිය වෙන තනි බලය. ඒතර එයා මගින් නැති කරන ගූර්ණය F1 F2 මගින් නැති කරන ගූර්ණයට සමාන වෙන්න බෑ. ගූර්ණ මූල ධර්මයට අනුව. මම එහෙම ලියනවා මෙන්න මේ. ගූර්ණ මූල ධර්මයට අනුව. මම යම් කිසි කැමති ලක්ෂයක් තෝරගන්න පුළුවන්. මම තෝරගන්නවා මෙන්න මේ ලක්ෂය. මෙතන මේ ලක්ෂය O ලක්ෂය කියලා ගන්නවා. මම ගන්නවා O ලක්ෂය වටා. O ලක්ෂය වටා ඔන්න ගූර්ණය හොයනවා. එතකොට O ලක්ෂය වටා ගූර්ණය හොයනකොට සංප්‍රයුක්ත බලය නම් O ලක්ෂය වටා තමයි යන්නේ. එහෙනම් R වැඩි කිරීම D දුර එන්නේ බිඳුවයි කියලා. සංප්‍රයුක්ත බලය මගින් O ලක්ෂය වටා ඇති කරන ගුණය කෙලිම බිඳුවයි කියලා එනවා. ඒ වගේ මම බලනවා දැන් සමාන ලකුණ දාගන්නවා. දැන් බල දෙක මගින් නැති කරන ගුණය හොයන්න යනවා. බල දෙක මගින් නැති කරන ගුණය O ලක්ෂය වටා මම හොයනවා කියලා හිතන්නකො. මේ දිශාවට. හරි. මේ දිශාවට O ලක්ෂය වටා දැන් ඔන්න ගුණය හොයනවා. ඒ දිශාවට හොයනකොට F1 මගින් නැති කරන්න ඕගලන්ට පේනවා ඇති. ඔයාලා බලන්න දැන් මේ දිශාවට ගත්තේ දක්ෂිණාවර්තන.
මේ පැත්තට තමයි මෙයාගෙන් ඇති කරන්නේ මෙයාගෙන් ඇති කරන්නේ මේ පැත්තට. මෙහෙම බැලුවොත් මෙයාගෙන් ඇති කරනවාගේ අපිට ධන ලෙස ලැබෙනවා. හරි. ධන ලෙස ලැබෙනකොට අපිට එන්නේ මෙතන F1 වැඩි කිරීම සිම්පල් වේ. ලම්බක දුර සිම්පල් වේ නිසා. F1 වැඩි කිරීම සිම්පල් වේ. මෙයා තියෙන වාමාවක්. ඕලක්ෂේ වඩා වාමාවක්. නමුත් මම ගන්නේ දක්ෂිනාව. එතකොට එනවා ඍණ F2 වැඩි කිරීම B. තේරෙනවද? දැන් එතකොට මෙතන මේ පාර්ට් එක කෙලින්ම බිඳුවයි කියලා එන්නේ. පේනවනේ ඔයගොල්ලන්ට බිඳුව. මෙතන දිනවා F1 වතාවක් A සමානයි F2 වතාවක් B. එතකොට F1 බෙදීම F2 වෙනවා අපිට B බෙදීම A කියලා. එතන ඔයගලන්ට තේරෙනවා ඇති සංප්‍රයුක්ත බලය පවතින දිශාව අපිට හොයාගන්න හරියටම ස්ථානය හොයාගන්න පුළුවන්. බලයේ ක්‍රියා රේඛාව කොතනින්ද පවතින කියන එක හොයන්න පුළුවන්. ඔයගලන්ට පේනවා ඇති බල දෙකේ අනුපාතයේ සමාන ගතිලා බල දෙකේ අනුපාතයේ සමාන වෙලා තියෙනවා. ඒ අදාළ ක්‍රියා රේඛාවේ ඉඳලා පවතින දුරවල් වල අනුපාතයේ ප්‍රතිලෝමය B බෙදීමයි. නේ B බෙදීම F1 බෙදීම F2 සමාන වෙලා තියෙන A බෙදීම B වලට නෙමෙයි. F1 බෙදීම F2 සමාන වෙලා තියෙන්නේ B බෙදීම වලට. තේරෙනවනේ ඔයගොල්ලන්ට? හරි. ඊට අදාළ දුරවල් වල ප්‍රතිලෝමය තමයි ඇවිල්ලා තියෙන්නේ. අනුපාතයේ ප්‍රතිලෝමය. ඔන්න ඔය විදිහට තමයි අපිට හොයාගන්න පුළුවන්. හරිද? දැන් ඔන්න එකිනෙකට සමාන්තර බල දෙකක මේ සංප්‍රයුක්ත බලයේ ඔන්න ක්‍රියා රේඛා හොයාගෙන යනවා. සංප්‍රයුක්ත බලයේ ඔන්න ක්‍රියා රේඛා හොයාගෙන යන අවස්ථාව තමයි මම මේ ඔයගලන්ට පැහැදිලි කරගෙන යන්නේ. පාවිච්චි කරේ ගෝල්න මූල ධර්ම. දැන් මම පොඩ්ඩක් වෙනස් කරනවා සිම්පල් B අවස්ථාවට එනවා. සිම්පල් B අවස්ථාවට આવොත් දැන් ඔන්න එනවා බල දෙකේ දිශාව එකම දිශාවේ පවතින විදිහටනේ මම ලියනවා ප්‍රතිවිරුද්ධ වෙනස් කරනවා ප්‍රතිවිරුද්ධ දිශාවේ පවතින විට බල දෙකේ දිශාව ප්‍රතිවිරුද්ධ දිශාවේ පවතින විට මොකද වෙන්නේ කියලා බලන්න. මට එහෙනම් මේක වෙනස් කරන්න දෙන්න. මොන කතාව ටිකක් වෙනස් වෙන නිසා. දැන් හිතන්න මෙතන ක්‍රියාත්මක වෙනවා F1 කියලා බලයක් මෙතන ක්‍රියාත්මක වෙනවා F2 කියලා බලයක්. දැන් මට මෙතනදී බල දෙකේ දිශාව ප්‍රතිවිරුද්ධ දිශාවේ පවතින විට කියලානේ දීලා තියෙන්නේ. හරි. මොනවද දීලා තියෙනවා මේකෙදි මට කන්ඩිෂන්ස් දෙකකට යන්න වෙනවා. කන්ඩිෂන්ස් දෙක තමයි පළවෙනි කන්ඩිෂන් එක. මේ සිම්පල් B අවස්ථාවේ පළවෙනි කන්ඩිෂන් එක. එහෙම නැත්නම් මට පුළුවන් රෝම ඉලක්කම් 1 කියලා දාගන්න හරි පුළුවන් නැත්නම් විශේෂිත සලකුණක් දාගත්තොත් මෙතන නම් කන්ඩිෂන් එකක් විදිහට දෙනවා තමයි F1 ට වඩා F2 විශාලයි කියන. මෙන්න කන්ඩිෂන් එකක් දෙනවා. අවස්ථා දෙකක් ගන්න පුළුවන් මෙතනදී. එකක් තමයි F1 ට F2 සමාන වීම. එහෙම නැත්නම් අනිත් අවස්ථාව තමයි එක්ක F1 විශාල වෙන්න ඕන නැත්නම් F2 විශාල වෙන්න ඕන. මේ දෙකේ එකක්. කවුන්ටර් එක බලයක් විශාල වෙන්න ඕන. හරි? නැත්නම් බල දෙකම සමානව වෙනම කතන්දරයක් කියනවා. අපි ඒක වෙනම සාකච්ඡා කරමු. දැන් මෙතනදී ඔන්න එහෙනම් දැන් තේරෙනවානේ F2 විශාලයි F1 වඩා කියලා. දැන් අපි මෙතන කම්ප්ලීට් කරගන්න යනවා. සංප්‍රයුක්ත බලය R විශාලත්වයේ ගත්තොත් ඔයගලන්ට පේනවා ඇති R ගේ විශාලත්වය පවතින්නේ තමයි එක්කෙනෙක් තියෙනවා එක දිශාවකට අනිත් එක්කෙනාට ප්‍රතිවිරුද්ධ දිශාවේ පවතිනවා. ඒතකොට විශාලත්වයේ වැඩිම එක්කෙනාගේ දිශාව තමයි ලැබෙන්නේ. එහෙනම් මෙතනදී ලැබෙන්නේ අපිට පැහැදිලි ලෙසම සටහන් කරගන්න පුළුවන්. F2 ඍණ F1 කියලා ලැබෙනවා. මොකද F2 ගේ දිශාවට F1 ප්‍රතිවිරුද්ධ දිශාව පවතින දිශා මාරු කරපුවම ඍණ වෙනවා. මේ දෙක එකට එකතු වෙනකොට සංප්‍රයුක්ත බලයේ විශාලත්වය වෙන්නේ F2 ඍණ F1. අපි දන්නවනේ සංප්‍රයුක්ත බලයේ විශාලත්වය හොයන විදිහ. දැන් ඒතර දිශාව පවතින්නත් ඕනේ. දැන් ක්‍රියා රේඛාව හොයාගන්න බෑ. ක්‍රියා රේඛාව F1 F2 ගේ දිශාවටම පවතී කියලා ලියන්න බෑ ළමයි දැන්. F1 F2 ගේ දිශාවටම පවතින්නේ නැහැ. ඒක නිසා ඒක වෙනස් වෙන්න ඕන ළමයි. පවතින්නේ වැඩිම විශාලත්වයක් තියෙන බලයේ දිශාවේ. ඒක මම මෙහෙන් නිසා ලියනවා. එහෙනම් වැඩිම විශාලත්වයක් ඇති දිශාවේ පවතී. මොකක්ද මේ සංප්‍රයුක්ත බලයේ දිශාව? වැඩිම විශාලත්වයක් ඇති බලයේ දිශාවේ පවතී. බලයේ දිශාවේ පවතී කියලා සටහන් කරගන්න පුළුවන්. වැඩිම විශාලත්වයක් ඇති බලයේ දිශාවේ පවතී. ඊළඟ කතන්දරේ තමයි F1 F2 ට අතරමැදිව තියෙනවාද කියන්නේ. නෑ ළමයි F1 F2 ට අතරමැදිව නෙමෙයි තියෙන්නේ. මේ වෙලාවේදී බලය ක්‍රියාත්මක වෙන සංප්‍රයුක්ත බලය මතක තියාගන්න. කුඩා බලය තියෙනවා නේද? විශාල බලයක් තියෙනවා. සංප්‍රයුක්ත බලය ක්‍රියාත්මක වෙන්නේ විශාල බලයට ආසන්නව හැබැයි පිටතින්. විශාල බලයට ආසන්නව පිටතින්. ඒ කියන්නේ සංප්‍රයුක්ත බලය විශාල බලයේ දිශාවටම පවතිනවා. හැබැයි විශාල බලයට ආසන්නෙන් තමයි පවතින්නේ. ඔන්න රිසල්ටන්ට් එක තියෙන විදිහ. පැහැදිලිද මම මේ කියන කතන්දරේ නම? කතන්දරේ පැහැදිලිද? ඒක ඔයගොල්ලන්ට
පැත්තකින් නිකන් හිතලා බලන්න පුළුවන් උදාහරණයක් අරගෙන මේ වගේ සැහැල්ලු දණ්ඩක් අරගෙන හරිද මෙහෙන් යොදන බලයයි මෙහෙන් යොදන බලයයි මේක F1 F2 කියලා අරගෙන හරිද ඒතකොට ඔයගලන්ට පුළුවන් මේකේ ඉෆෙක්ට් එක වැඩි වෙනකොට F2 ඉතා විශාල වෙනකොට අපි දන්නවා මෙයා කැරකෙන්න පටන් ගන්න මේ පැත්ත සම්ප්‍රයුක්ත ඇති වෙන්නේ මේ පැත්ත ඉබේම ඔයාලට අයිඩියා එකක් එනවා සම්ප්‍රයුක්ත බලය නම් කියනවනේ අනිවාර්යෙන් මේ දිශාවටම සම්ප්‍රයුක්තය තියෙනවා එහෙනම් සම්ප්‍රයුක්ත බලයේ ක්‍රියාරේඛාවක් තියෙන්නත් ඕනේ F2ට ආසන්නයෙන්ම තමයි. හැබැයි ටිකක් එළියෙන්න ඕනේ. ඇතුලෙන් තියෙන්න බෑ. ඇතුලෙන් තියෙන්න බෑ කියන එක මම ඔයගලන්ට උදාහරණ ගානක් දීලා ඔප්පු කරලා පෙන්නනවා. හරිද? ඇතුලෙන් තියෙන්න බෑ කියන එක මම උදාහරණ ගානකින් ඔප්පු කරලා පෙන්නනවා. හොඳයි. දැන් එහෙනම් පැහැදිලි ළමයි. මෙතනදී එහෙනම් ලියවෙන්න ඕනේ මම මෙන්න මෙහෙම සටහනක් දාගන්න. මොකද්ද ක්‍රියාරේඛාව තියෙන්නේ? F2 කියලා ලියන්න බෑ නේද? විශාලම බලයට ආසන්නව right බල දෙකෙහි ක්‍රියාරේඛාවන්ට පිටතින් තමයි පවතින්නේ. හරි විශාලම බලයට ආසන්නව බල දෙකේ ක්‍රියාරේඛාවට පිටතින් වැඩිම විශාලත්වයක් ඇති බලයේ දිශාවේ පවතී ක්‍රියාරේඛාව. දැන් තේරෙනවද තමයි වැඩි? දැන් එතකොට මට පුළුවන් මේවට පවතින දුරවල් ගන්න F2ට පවතින දුර සිම්පල් B කියලා ගන්නම් F1ට පවතින දුර සිම්පල් A කියලා ගන්නම්. හරි. එතකොට මම දැන් ගූර්ණ මූලධර්මයෙන් මේ නිශ්චිත R දුර හොයන්න යනවා. ඒ කියන්නේ R පවතින දුර. හරි. මේ R කියන බලය පවතින ස්ථානය. ඒ ස්ථානයට පවතින දුර වල ටික හොයන්න යනවා. පිහිටුම හොයන්න යනවා. පාවිච්චි කරන්නේ ගූර්ණ පිළිබඳ මූලධර්ම. එහෙනම් ගූර්ණ මූලධර්මයට අනුව ඕලක්ෂය මට තෝරගන්න ඕන ඕලක්ෂය. ඕලක්ෂය මම R මත තෝරගන්නවා. මෙන්න මේ විදිහට. R මත ඕලක්ෂය තෝරගත්තොත් ඕලක්ෂය වට අන්න ගූර්ණය වෙනවා. ඒතර ඕලක්ෂය වට සම්ප්‍රයුක්තය වගේ නැති කරන ගූර්ණය ශුන්‍යයි කියලා ගන්න පුළුවන්. දැන් අපි බලමු F1 දැන් මම අරන් තියෙන්නේ මේ දිශාවට නෙමෙයි. කොයි දිශාවටද? දක්ෂිණාවට. එහෙනම් මේ F1 කින් ඇත්තටම තියෙන්නේ දක්ෂිණාවට භ්‍රමණය. F2 කින් ඇති වෙන්නේ වාමාවට. මේ විදිහම තමයි අවසාන පිළිතුර මේ විදිහටම ලැබෙන්නේ. ඔයගලන්ට පේනද? ඔය ආකාරයට තමයි ලැබෙන්නේ. ඒතර මේ අනුපාතයට ඔයගලන්ට පා ගන්න පුළුවන් වෙයි. මේ අනුපාතයට ඔයගලන්ට පා ගන්න පුළුවන් වෙයි. A කියන්නේ කොච්චරද B කියන්නේ කොච්චරද කියලා පාගත්තොත් එහෙම අපිට පුළුවන් ඒ අනුපාතය අනුව R තීරණය කරන්න. පැහැදිලිද? අතන්දරේ ඔන්න ওই විදිහට අපිට පුළුවන් ළමයි බල දෙකේ දිශා ප්‍රතිවිරුද්ධ දිශාවේ පවතිනකොට කොහොමද යාගේ ක්‍රියාරේඛාව පවතින්නේ කියන අදහස ඇති කරගන්න. ඒතර ඔයගලන්ට තේරෙනවා දැන් ඒ වෙලාවේ මම පොඩි කන්ඩිෂන් එකක් දාගත්තා. F2 විශාල F1ට වඩා කියලා. ඕකේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. ඒතර F1 විශාල වුණොත් F2ට වඩා F1ට වඩා F1 විශාල වුණොත් F2ට වඩා R ක්‍රියාත්මක වෙන්නේ අනිත් පැත්තේ. ඒ වගේම F1 ගේ පැත්තට තමයි තියෙන්නේ. ඒ අනිත් පැත්තට තමයි තියෙන්නේ. පැහැදිලිද? හොඳයි. දැන් අපි ඊළඟ කන්ඩිෂන් එක ගන්නවා. මොකද ඊළඟ කන්ඩිෂන්? ඊළඟ කන්ඩිෂන් එක තමයි F1 F2 සමාන වුණොත් මොකද වෙන්නේ? F1 F2 සමාන වුණොත් තමයි විශේෂිතම කාරණාවක් සිදු වෙනවා. බලන්න මේ දෙන්නම එකිනෙකට සමාන උනායි කියලා කියන්නේ සම්ප්‍රයුක්ත බලය ශූන්‍ය වෙනවා. F1 F2 මම ගන්නම් සිම්පල් කැපිටල් F ට සමානයි කියලා. ඔන්නම ගන්න. එහෙමනම් දෙන්නම කැපිටල් F නිසා සම්ප්‍රයුක්ත වෙනකොට බිඳුව වෙනවා. හැබැයි ප්‍රතිවිරුද්ධ දිශාවේ පවතින්නේ. එතකොට තමයි මෙතන කොයි වෙලාවක සම්ප්‍රයුක්ත බලයක් නෙමෙයි. දැන් සම්ප්‍රයුක්ත බලයක් එන්නේ නැහැ. ඉතින් ළමයි දැන් මොකද වෙන්නේ? සම්ප්‍රයුක්ත බලයක් නැහැ. විශාලත්වයක් නැහැ. හරි? හැබැයි ළමයි මෙයාගේ ක්‍රියාරේඛාවක් එනවා. මෙයාගේ ක්‍රියාරේඛාව ගැන අපිට හිතන්න පුළුවන්. ඒතර දැන් සම්ප්‍රයුක්ත බලයක් එන්නේ නැත්තම් අපිට පැහැදිලි ලෙසම අපිට මෙතන සම්ප්‍රයුක්ත බලයක් නැහැ. සම්ප්‍රයුක්ත බලයක් නැත්නම් අපිට ගූර්ණයක් ගැන හිතන්න බැරුව යනවා. නේ? ගූර්ණ මූලධර්මයෙන් අපිට ගියොත් සම්ප්‍රයුක්ත බලයකුත් නැහැ. එතකොට එතන කිසිම ගූර්ණයක් පාගන්න බැරුව යනවා. එතකොට අර අපේ ගූර්ණ මූලධර්මයට අනුව පොඩි ගැටලුවක් එනවා. අපි මූලධර්මයට යන්න ගියාම පොඩි ගැටලුවක් එනවා මෙතන. අපිට ගන්න බෑ මේ සම්ප්‍රයුක්ත බලයක් නැති නිසා R එකක් නැති නිසා නේ. එතකොට මම එකයි මේක එරර් එකක් කියලා. right? මේක එරර් එකක් කියනවා. මේක අපි වෙන අර්ථ දැක්වීමකට යනවා තමයි. අපි මෙතනදී ගන්නවා බල යුග්මයක් කියලා. මේ වෙලාවේ ඇති වෙන්නේ බල යුග්මයක්. එකිනෙකට සමාන විශාලත්වයෙන් බල දෙකක් මෙන්න මේ ආකාරයට ඇති වෙනවා. හැබැයි ප්‍රතිවිරුද්ධ දිශාවල. ක්‍රියා රේඛාවන් එකිනෙකට සමාන්තරයි. අපි කියනවා මේ වෙලාවේ ඇති වෙන්නේ බල යුග්මයක්. හරිද? බල යුග්මයක් ඇති වෙනකොට අපි කියනවා මෙයාගේ ගූර්ණය සම්ප්‍රයුක්ත බලය ශූන්‍යයි. පැහැදිලිවම කතා සම්ප්‍රයුක්ත බලය ශූන්‍යයි. නමුත් අපි ගූර්ණය අපි හෙව්වොත් ගූර්ණ මූලධර්මයට හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකෙලිම අපි ගූර්ණය වෙන ක්‍රමවේදය තමයි තනින් තරන මේකේ කොයි වෙලාවක් කරනවා පද්ධතියේ ගූර්ණ වෙනස් වෙන්නේ නැහැ. මේක ඕනම තැනකින් ගත්තොත් මේ පද්ධතියේ ගූර්ණය ලැබෙන්නේ. ඒ පද්ධතිය මගින් ඇති කරන ගූර්ණය
ලක්ෂයකදී සමානයි. පද්ධතිය මත සෑම ලක්ෂයකදීම සමාන වේ. පද්ධතිය මගින් නැති කරන ගූර්ණය පද්ධතිය මත සෑම ලක්ෂයකදීම සමාන වේ. ඔන්න මම ඔප්පු කරලා පෙන්නන්නම් ළමයි. හරි? දැන් මම ගන්නවා මෙන්න මේ. අපි ගමු O ලක්ෂය ගමු මෙතන. O ලක්ෂය මෙතනින් ගත්තොත් O ලක්ෂය වට ඇති කරන ගූර්ණය ගන්න පුළුවන්. O ලක්ෂය වට ඇති කරන ගූර්ණය ගන්න මම මේ දිශාව. මේ දිශාවට අපි ගමු දක්ෂිනාවර්ත. දක්ෂිනාවර්ත ගත්තොත් ඔන්න F1 මගින් නැති කරන ගූර්ණය බිඳුවයි. මොකද O ලක්ෂය හරහා පවතී. හරි? F2 මගින් නැති කරන ගූර්ණය මට එනවා මේ දිශාවට. ඔයගලන්ට පේන ඇති. එන එක එනවා F වැඩි කිරීම තියෙන දුර මම මෙතන තියෙන දුර d කියලා ගන්නවා. F වතාවක් d කියලා එන්න ඕගලන්ට පේනවා. මෙතන තියෙන දුර F වතාවක් d කියලා. එතකොට මේ බල යුග්මයේ ගූර්ණය මට කෙලින්ම ලියන්න පුළුවන්. F බලයක විශාලත්වය වැඩි කරනවා බල දෙක අතර පවතින ලම්බක දුරේ. තේරෙනවද? එහෙනම් අපිට ගන්න පුළුවන් එක් කරුණක් විදිහට ගන්න පුළුවන් පද්ධතිය මගින් නැති කරන ගූර්ණය පද්ධතිය මත සෑම ලක්ෂයකදීම සමාන වේ කියන කාරණාව ඔස්සේම තව විශේෂිත කාරණාවක් ඔයගලන්ට සටහන් කරගන්න පුළුවන් මෙතනදී right බල යුග්මයක ලියාගන්න පුළුවන් බල යුග්මයක පද්ධතිය ගූර්ණය right බල යුග්මයක පද්ධතිය ගූර්ණය එක් බලයක විශාලත්වයේ බල දෙක අතර පවතින ලම්බක දුරේ ගුණිතය මගින් ලැබේ. හරි. මෙතන විශේෂයෙන් සටහන් කරගන්න ඕන ළමයි. ඔයගොල්ලෝගේ නෝට් එක කම්ප්ලීට් කරගන්න පිළිවෙලට කම්ප්ලීට් කරගමු. සම්ප්‍රයුක්ත බලය මෙතන එනවා 0යි කියලා. මෙතන අපි මෙතනින් සටහන් කරගන්නවා බල යුග්මයක් ලෙස ක්‍රියා කරයි කියලා. හරි. මේක සටහන් කරගෙන තමයි මේ වාක්‍ය ටික සටහන් කරගන්න ඕනේ. ඊට පස්සේ මම මෙතනදී විශේෂයෙන් සඳහන් කරා මේ බල යුග්මයේ ගූර්ණයට ලැබෙනවා එක් බලයක විශාලත්වය වැඩි කිරීම බල දෙක අතර පවතින ලම්බක දුර කියලා. දැන් බලන්න මේක වෙනස් වෙන්නේ නැහැ කියලා මට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. මම වෙනත් ලක්ෂයක් ගන්නවා. මම ගන්නවා මෙන්න මේ ලක්ෂය. හරි. මම වෙනත් ලක්ෂයක් ගන්නවා මෙතන. මම ඒක ගන්නම් O dash කියලා. O dash. එතකොට O dash-ට මෙතන ඉඳලා තියෙන දුර මම ගන්නම් x කියලා. ඒතර ඉබේම මට මෙතන තියෙන දුර එනවා d ඍණ x කියලා. හරි. O dash-ට F1 ඉඳලා තියෙන දුර x කියලා ගත්තොත් F2 වල තියෙන දුර එන්නේ d ඍණ x කියලා. මොකද මේ දෙක අතර පවතින දුර d නේ. ඒතර d ඍණ x කියලා. එහෙනම් මම දැන් ඔන්න O dash වටා ගූර්ණය හොයනවා. O dash වටා ගූර්ණය හොයනවා. දක්ෂිනාවර්ත ගූර්ණය හොයනවා. දැන් දක්ෂිනාවර්ත ගූර්ණය නෙමෙයි ළමයි එතන පැහැදිලි කරන්න ඕනේ. දක්ෂිනාවර්ත භ්‍රමණය වීමට ඇති කරන ගූර්ණය. හරි. හරි. ඒකෝට දැන් දක්ෂිනාවර්ත දිශාවට ගත්තොත් භ්‍රමණය වෙන දිශාව දක්ෂිනාවර්තය කියලා ගත්තොත් එතකොට ළමයි F2 මගින් නැති කරනවා මේ පැත්තේ ගූර්ණයක්. ඒ කියනවා ළමයි F2ත් එක්ක සමාන නිසා F වතාවක් d ඍණ x ලම්බක දුර d ඍණ x. එතකොට එයා මගින් ඇති කරනවා මේ දිශාව. මෙයා මගින් ඇති කරන්නේ මේ දිශාවට. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ. මම ඇතලා පෙන්නන්න. මෙයා ඇති කරන්නේ මේ දිශාවට. මෙයාත් ඇති කරන්නේ මේ දිශාවට. ඔයගොල්ලන්ට පේනදී මෙයාත් මේ දිශාවට මෙයාත් මේ දිශාවට. මම දෙන්න ලක්ෂයක් ගත්තා. එතකොට ළමයි එතනදී ඔයගොල්ලෝ හොඳට බලන්න. මේ වෙලාවේදී මට එන්නේ ධන f වතාවක් x කියලා. දැන් මේක සුළු කරලා බලමු. මෙතන එනවා f වතාවක් d ඍණ f වතාවක් x ධන f වතාවක් x. f වතාවක් x කියන එක කැපිලා යනකොට අවසානයේ උත්තර එනවා fd කියලා. ඒතර වෙන ලක්ෂයක් ගත්තත් ඒත් එන්නේ fd ම. ඔයගොල්ලෝ ඕනම් පිටින් ලක්ෂයක් අරන් බලන්න. ඔයගොල්ලෝ ඕනම් ගන්න මෙතන දුරක් ගන්න o double dash කියලා. මෙතන තියෙන දුර x කියලා ගන්න. හරි o double dash මගින් ඇති කර o double dash මත ඇති කරන ගූර්ණය හොයලා බලන්න. අන්න ඒ වෙලාවෙදිත් ඔයගොල්ලන්ට සුළු කරලා ගත්තොත් එන්නේ ඒත් එන්නේ fd කියලාම තමයි. ඒතර බල යුග්මයක තියෙන විශේෂත්වය තමයි ළමයි පද්ධතිය මොන ලක්ෂයකින් ගත්තත් ගූර්ණ විශාලත්වය වෙනස් වෙන එක මගේ තමයි ලැබෙන්නේ. හරි බල යුග්මයක. ඒ හැර වෙනත් ඕනම පද්ධතියක සම්ප්‍රයුක්ත ගූර්ණය වෙනකොට ළමයි පැහැදිලි ලෙසම වෙනස් වූ වගයන් තමයි. හරි ගූර්ණය සඳහා වෙනස් වූ වගයන් ලැබෙනවා. නමුත් බල යුග්මයක ඔයගොල්ලන්ට පේනද සුවිශේෂී කාරණාවක් මෙතනදී සටහන් වෙලා තියෙනවා. හොඳයි. දැන් එහෙනම් ඔන්න කාරණා ටික පැහැදිලි කරලා ළමයි ගූර්ණය පිළිබඳව ගොඩක් සාකච්ඡා කරා අපි කාරණා කීපයක්. දැන් මම ඔයගොල්ලන්ට ගණන් කීපයක් දෙනවා. මේ ගණන් කීපය ඔයගොල්ලන්ට හෝම්වර්ක් එකක් විදිහට හදන්න. හරි? හෝම්වර්ක් එකක් විදිහට හදලා අපි ඊළඟ සතියේදී දැන් ඊළඟ වතාවේ මම දිගහැරෙමින් සාකච්ඡා කරනවා ඔයගොල්ලොත් එක්ක දෘඪ වස්තුවක සමතුලිතතාවය සම්බන්ධව, ඒ කියන්නේ දෙවෙනි අවශ්‍යතාවය සම්බන්ධව ගූර්ණය පිළිබඳව සාකච්ඡා කරපු නිසා එතනින් අපි පාඩම් පටන් අරගෙන යනවා. මම එතකොට අර ගණන් ටික සාකච්ඡා කරන්න උත්සාහ කරන්න.
හෝම්වර්ක් එකක් විදිහට දෙන ගණන් ටික. හරිද? අපි එහෙනම් මෙතනින් ඉදිරියට යමු.